मूल्य आयतन कलमनाकरणेදී मूल्य वार्ताकरणය සහ मूल्य वार्ताकरणය සහ විශ්ලේෂණය. හරි, දැන් මේක තමයි අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අද පටන් ගත්තේ අලුත් සෙක්ෂන් එකක්. එතකොට ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? දැන් ගිණුම්කරණය කියලා කිව්වම පිළිගත් ප්‍රමිතීන් සංකල්ප සහ මූලධර්ම. يعني උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සංකල්ප සංකල්ප මූලධර්ම කියලා ගත්තොත් අපි මේ විදිහට ඔයගොල්ලෝ කැමති නම් මේක පොඩ්ඩක් ගන්න පුළුවන්. right? right. පිළිගත් මූලධර්ම සංකල්ප. අපි ගත්තොත් මේකත් අපි ගත්තොත් සංකල්ප. right? මේක තමයි මූලධර්ම. සංකල්ප අපි ගත්තොත් මූලධර්ම සහ අපි උදාහරණයක් ගත්තොත් මූලධර්ම සංකල්ප සහ ප්‍රමිති. right? ප්‍රමිති. දැන් ප්‍රමිති කියවම ලංකා ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ප්‍රමිති. ජාත්‍යන්තර ප්‍රමිති. right? ISO ආදී වශයෙන්, right? FI IFRS ආදී වශයෙන්. දැන් සංකල්ප කියලා කියන්නේ අවබෝධ කරගත හැකි වීම, අවබෝධ කරගත හැකි වීම ආදී වශයෙන්, right? මූලධර්ම කියලා කියන්නේ අපි දැන් සාකච්ඡා කරන ව්‍යාපාර අඛණ්ඩතාවය, එතකොට මැචින් කන්සෙප්ට්, මේවා ඔක්කොම අපි මූලධර්ම කියන්නේ ගිණුම්කරණයේ තියෙන මූලධර්ම තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ගිණුම්කරණයේ මූලධර්ම තමයි අඛණ්ඩතාවය, going concern, කාලපරාසය, ප්‍රමාණවත් භාවය ආදී කරුණු අපි සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් මේ කුමකින්ද අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා මේ සංකල්ප මූලධර්ම වශයෙන්. එතකොට පිළිගත් ප්‍රමිතීන් එහෙම නැත්නම් පිළිගත් මූලධර්ම සහ සංකල්පවලට අනුකූලව සිදු කරනු ලබන ගණදෙනු වාර්තාකරණයට අපි කියනවා ගිණුම්කරණය කියලා. පිළිගත් ප්‍රමිතීන් තවෝන ඩෑෂදර් සංකල්ප සහ මූලධර්ම වලට අනුකූලව ව්‍යාපාරයක ගණදෙනු වාර්තාකරණයට අපි පිළිවෙලට සැකසීම ඉදිරිපත් කිරීම තමයි අපි ගිණුම්කරණයේදී අපි අදහස් කරන්නේ. එතකොට අපි මෙහිදී අපි සලකා බලන්නේ ආයතනයක තියෙන මූල්‍ය තත්ත්වය, ලාභ අලාභ, සම්බන්ධිත සහ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට මේ විවිධ වාර්තා සහ විශ්ලේෂණ ප්‍රකාශන ඉදිරිපත් කරලා ඔවුන් සඳහා අවශ්‍ය තීරණ ගැනීමට පහසු වෙන ආකාරයට මෙම වාර්තා ඉදිරිපත් කිරීම තමයි අපි මේ ගිණුම්කරණය කියලා කියන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ උනන්දුවක් දක්වන, දැන් අපි දන්නවානේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් මොකද කවුද කියලා. උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ භාවිතය පිණිස සංවිධානයක සමස්ත මුළු ක්‍රියාකාරකම් සහ ව්‍යාපාරික තත්ත්වය පිළිබඳව නිසි ආකාරයට ඉදිරිපත් කරන වාර්තාවක් තමයි මූල ප්‍රකාශන කියන්නේ. එතකොට දැන් මතක තියාගන්න මූල ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? සියලුම ආයතනීය උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ භාවිතනය පිණිස. right? මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ ආයතනික උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ භාවිතය පිණිස
ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් ව්‍යාපාරික තත්ත්වය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වාර්තාවක් තමයි මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ. right? එතකොට මූල්‍ය ප්‍රකාශනයක ප්‍රමුඛතම පරමාර්ථය මොකද්ද? අපිට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු සම්පාදනය. දැන් මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ ආයතනයේ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ගේ භාවිතය පිණිස. කුමක්ද ඔවුන්ට අපි ඉදිරිපත් කරන්නේ? සමස්ත මූල්‍ය ක්‍රියාකාරම් සහ ව්‍යාපාරයේ තත්ත්වය පිළිබඳව. right? තොරතුරු ඉදිරිපත් කරන වාර්තාවකට අපි කියනවා මූල්‍ය ප්‍රකාශනය. මූල්‍ය වාර්තා සම්බන්ධ. එතන මූල්‍ය ප්‍රකාශනයක ප්‍රමුඛතම පරමාර්ථය තමයි ඇයි අපිට මූල්‍ය ප්‍රකාශන අවශ්‍ය? අපිට අවශ්‍ය වෙන්නේ තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් පරිදි තොරතුරු සම්පාදනය කිරීම. විශේෂයෙන් මූල්‍ය තොරතුරු. right? එතකොට මේ මූල්‍ය ප්‍රකාශන නිවැරදි ආකාරයට ප්‍රමිතියට සංකල්පවලට මූලධර්මවලට සහ අපි කිව්වේ සංකල්පවලට මූලධර්ම සහ ප්‍රමිති. එතකොට අර මං කිව්වා ප්‍රමිතීන් කියලා කියන්නේ මොකද්ද? අන්තර්ජාතික සහ ශ්‍රී ලාංකික ගිණුම් කරන ප්‍රමිති වලට අනුකූලව මේවා සාදලා තියෙනවා. ඒක ප්‍රමිති. එතකොට මං කිව්වා සංකල්ප වලට අනුකූලව සාදලාද කියන්නේ සංකල්ප කිව්වත් එහෙම මේ ගිණුම් අවබෝධ කරගන්න පුළුවන්ද? නිවැරදිව සකස් කරලා තියෙනවද? සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙනවද? සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවද? නැත්නම් සත්‍යාපනය කළ හැකි? ඒ ඔක්කොම ඇවිල්ලා සංකල්ප. අනිත් එක තමයි අපි කිව්වොත් එහෙම මේ විශේෂයෙන් අපි සඳහන් කළොත් එහෙම මේ මූලධර්ම කියන්නේ අර ව්‍යාපාර එකකයක් වශයෙන් සැලකීම, එතකොට කාල පරිසය, අඛණ්ඩතාවය, going concept, ප්‍රමාණාත්මක භාවය, matching, උපචිත, මේ ඔක්කොම මොනවද? මූලධර්ම. එහෙමනම් මේ ගිණුම් ප්‍රකාශනයක් මේ තත්ත්වවලට අනුකූලව සෑදීම, නිවැරදිව සෑදීම වගකීම තියෙන්නේ කල්මනාකාරීත්වයට. right? එතකොට විගණක කරන්නේ මේ සම්බන්ධයෙන් මතයක් පළ කිරීම පමණයි. එතකොට හොඳින් මූල්‍ය ප්‍රකාශනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට භාවිතය පිණිස මේ ආයතනයක තියෙන සමස්ත මූල්‍ය තත්ත්වය සහ ව්‍යාපාරික තත්ත්වය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මූල්‍ය ප්‍රකාශන වලින් කරන්නේ. එතන අයි මූල්‍ය ප්‍රකාශන අපි භාවිතා කරන්නේ අපිට ප්‍රයෝජනවත් තීරණ ගැනීමට පහසුයි. එවනම් එවර්සල පිළියෙල කරගන්නව මූල ප්‍රකාශන මතක තියාගන්න සකන්න ඕනේ කවුද? ඉහළ කළමනාකාරීත්වය නැත්නම් කළමනාකාරීත්වයයි ඒ සඳහා පිළිගත් ප්‍රමිතීන්ට, එතකොට මූලධර්ම අනුව සහ සංකල්ප වලට අනුකූලව මේව මූල ප්‍රකාශන සෑදිය යුතුයි. හරි. දැන් අපි සාකච්ඡා කළේ මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් මේ මූල්‍ය ප්‍රකාශනය තවදුරටත් අපි විග්‍රහ කරන් යනකොට වාර්තා කරන්න ඕනේ. මේ මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ සංවිධානයේ මූල්‍ය තත්ත්වය අදාළ උනන්දුවක් දක්වන පාර්ශ්වයට හෝ භාවිතා කරන උන්ට තොරතුරු හෙළිදරව් කිරීම සහ අවශ්‍ය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශන නිෂ්පාදනය කිරීම ලබා දීමට තමයි මූල්‍ය තොරතුරු වාර්තාකරණය කියලා කියන්නේ. දැන් අදාළ වන මං කියවනේ ගිණුම් කරන ප්‍රමිතීන්, නියාමන අවශ්‍යතා, නිශ්චිත හෙළිකළ යුතු කරුණු ඇතුළත් ප්‍රධාන කාර්ය සාධනයේ නිර්ණායකයන් අනුපාත විශ්ලේෂණය මේ වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එතකොට මේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන ඕන කරුණු තමයි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළොත් අපිට කියන්න වෙන්නේ නියාමන අවශ්‍යතාවන් වලට අනුව, ප්‍රමිතීන් වලට අනුව, මූලධර්ම වලට අනුව අවශ්‍ය නිශ්චිත හෙළිකළ යුතු කරුණු ඇතුළත් කරන ප්‍රධාන කාර්යයන්, නිර්ණායකයන්, අනුපාත විශ්ලේෂණ සහ වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා.
right? දැන් මෙහි තියෙන හොඳ ප්‍රකාශනයක වැදගත්ම දේ තමයි අර සංසන්දනය කිරීමේ හැකියාව තියෙන්න ඕන. තවත් ආයතනයක් එක්ක. right? අනිත් එක තමයි මේ මූල්‍ය වාර්තාකරණය නිසි වෙලාවට කලට වෙලාවට ලබා ගැනීමත් ඒවා ලබා දීමත් ප්‍රධාන වැදගත්කමක් වෙනවා මේ මූල්‍ය වාර්තාකරණය. හරි. එතකොට අපි බැලුවොත් එහෙම මේ මූල්‍යායතන මූල්‍ය වාර්තාකරණය සඳහා අදාළ වන නෛතික ප්‍රතිපාදන ගත්තොත් අර මේ නෛතික තත්ත්වයන් වලට අනුකූලව තමයි මේ මූල්‍ය ආයතන සාමාන්‍යයෙන් මේ මූල්‍ය ප්‍රකාශන සාදා යුත්තේ. එතකොට මේ සඳහා භාවිතා වන උපාංග තමයි අපි ප්‍රධාන වශයෙන් දන්නවා ආදායම් ප්‍රකාශනය, ශේෂ පත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, සටහන්, ෆුඩ් නෝට් මේ ඔක්කොම මේ මූල්‍ය ප්‍රකාශන වල තිබෙන යම් මූලිකාංග. දැන් අපි බලමු එහෙනම් මේ මූල්‍ය තොරතුරු වල තිබෙන ප්‍රයෝජන. අපිට මොකටද ප්‍රයෝජන වෙන්නේ? කා සඳහාද මේවා ප්‍රයෝජන? එකක් තමයි මූල්‍ය තොරතුරු වල ප්‍රයෝජන ගත්තොත් එහෙම අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාටද මේ මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ විදිහට ගත්තොත් එහෙම මේ මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා විවිධ වූ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්. දැන් අපි මුලින් කිව්වනේ අයි මූල්‍ය වාර්තාකරණය කරන්නේ විවිධ වූ තීරණ ගැනීම සඳහා විවිධ වූ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම තමයි මූල්‍ය වාර්තාකරණයේදී ප්‍රධාන වගකීම. අවශ්‍ය වන උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තීරණ ගැනීම සඳහා. දැන් අපි බලමු අර අපි කලින් සඳහන් කරන ලද උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කවුද? ඔවුන්ට මේ මූල්‍ය තොරතුරු මූල්‍ය වාර්තාකරණයේ මූල්‍ය තොරතුරු කෙසේ උපකාරී වෙනවද කියලා බලන්න. right? දැන් මතකයිනේ අපි මුලින් කිව්වා මූල්‍ය වාර්තාකරණයේ අපි ප්‍රධාන දේ තමයි ප්‍රමිතීන් මූලධර්ම සහ මේ අන්තර්ජාතික ප්‍රමිතීන් මූලධර්ම සහ ප්‍රධාන වශයෙන් සංකල්ප අනුව තමයි මේ මූල්‍ය තොරතුරු ආයතනයේ පිළිබඳව ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තීරණ ගැනීම සඳහා ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලබා දෙන්න ඕන. ඒක කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශ්වය? කොහොමද ඒගොල්ලන්ට මේ මූල්‍ය තොරතුරු ප්‍රයෝජනවත් වන්නේ? අන්න ඒක තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. right? දැන් විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි හිතමු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් සමාවෙන්න මේ සන්ග්ලාස් බෑග දාලා තින්නේ මගේ අනිත් කණ්ණාඩි දෙක දාලා ඇවිල්ලා තියෙනවා. මේක නොදාවට පේන්නේ. හරි? ඉඳා තරහ වෙන්න එපා. හොඳේ මාව ටික කැතර පෙවුනට ගණන් ගන්නත් එපා. හරි. එතකොට කොහොමද මේ කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්? කොහොමද මේගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ? පළමු කට්ටිය තමයි මූල්‍ය තොරතුරු පිළිබඳ උනන්දුවක් දක්වන පළමු පාර්ශ්වය තමයි ආයතනයේ කළමනාකාරී. එතකොට ආයතනයේ කළමනාකාරීත්වයට කොහොමද මේක ප්‍රයෝජනවත් වෙන්නේ? ප්‍රයෝජන වෙන්නේ කොහොමද? එකක් තමයි ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට. කළමනාකරණය කිරීම. විවිධ වැදගත් ව්‍යාපාර තීරණ ගැනීම සඳහා. දැන් අපි කිව්වා අපි කලින් ඉගෙන ගත්ත උපාය මාර්ග සැලසුම් කරණය. ඒතර උපාය මාර්ග සැලසුම් කරණයේදී අපි නව ව්‍යාපාරයේ පුළුල් කර ගැනීමේදී උපාය මාර්ග විදන් යනවා. අපි සාකච්ඡා කළානේ. එහෙනම් ඒ සම්බන්ධ තීරණ ගන්න නම් සල්ලි තියෙනවා. ඒතර මූල්‍ය තොරතුරු අපිට අවශ්‍ය ඒ කළමනාකරණයේදී අවශ්‍ය තොරතුරු ලබා දෙන ප්‍රයෝජන ගන්න ආකාරය. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම සහ වැදගත් ව්‍යාපාර තීරණ ගැනීම සඳහා කළමනාකාරීත්වයට වැදගත්. දෙක දෙවෙනියට අපිට වැදගත් වන එකක් තමයි මෙම තොරතුරු right? දැන් මතක තියාගන්න
මේක තැන් දෙක තියෙනවා. ඒ නිසා අපි මේක බලමු මිතින right. දැන් මේක නෝට් එකක් තියෙනවා මූල තොරතුරු වල ප්‍රයෝජන නැත්තම් අරමුණු කියලා. හරි. ඒ නිසා ඔයාට මේක ප්‍රයෝජන කියලා ඇහුවත් පුළුවන්. අරමුණු කියලා මට වැරදිලා ඒක තැන් දෙකම දාලා තියෙනවා මේ මූල්‍ය තොරතුරු ප්‍රයෝජන කියන එකම නැවත වරක් තියෙනවා මූල්‍ය තොරතුරු වල විවිධ අරමුණු. එතකොට ඕනනම් මෙතන ස්ටෝක් දාලා ප්‍රයෝජන කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට බලමු එහෙනම් මේ අපිට අරමුණු කුමක් අරමුණු සඳහා නැත්නම් ප්‍රයෝජන මොනවාද මූල්‍ය තොරතුරු එක එක උනන්දුව දක්වන පාර්ශ්වයන් සඳහා අපි දැන් කිව්වා කර්මනාකාරීත්වය සඳහා වැදගත් වන්නේ ඇයි? දෙක කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ට කොහොමද මූල්‍ය තොරතුරු දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් සිය ආයෝජනයන්ට ලැබෙන ප්‍රතිලාභයන් තක්සේරු කරන්න බෑනේ. තක්සේරු කිරීමට අනාගත ව්‍යාපාර කටයුතු ආයෝජනය කිරීමේ ශක්්‍යතාවය ඇගීම සඳහා අනාගත ආයෝජකයන්ට උපකාරී වෙනවා මූල්‍ය තොරතුරු. කොටස්කරුවන්ට උපකාරී වෙනවා කොපමණ ප්‍රතිලාභයක් එනවද? අපිට කොච්චරක් ලාභ වෙනවද? ආදී කටයුතු සඳහා. එතකොට කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ගේ ආයෝජන ප්‍රතිලාභ සහ අනාගත ව්‍යාපාරික ආයෝජනය කිරීමේ ශක්්‍යතාවය ඇකීම සඳහා අපිට මේ උපකාරී වෙනවා මෙම මූල්‍ය තොරතුරු. එතකොට ඊළඟ එක තමයි තැන්පත්කරුවන්ට සිය තැන්පතු වල සුරක්ෂිත බව තාවුරු කර ගැනීම සඳහා. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද මේ විදිහට ගත්තොත් මේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනිවාර්ය කරලා තිනවා සෑම මූල්‍ය ආයතනයක්ම ඒ කාර්තු අවසානයේදී ඊළඟ මාස දෙක ඇතුළත කස්ටමර් ගනුදෙනුකාර ප්‍රඥප්තිය යටතේ පිළිගත් පත්තරවල භාෂා තුනෙන් පළ කළ යුතුයි මූල්‍ය වාර්තා. ඇයි එහෙම මූල්‍ය වාර්තා පුවත්පත්වල දාන්න ඕනේ කියලා තියෙන්නේ එකක් තමයි අර තැන්පත්කරුවන්ට සහ ආයෝජකයන්ට පහසු වීම සඳහා. දැන් එතනදී දැන් ඉස්සර තව පොඩි ප්‍රශ්නයක් තිබ්බා අර දාන ෆෝමැට් එක. දැන් එක මූල්‍ය ආයතන එක බැංකුව එක විදියට දාන්න. නමුත් දැන් ශ්‍රී ලංකා මහා බැංකුව එක ෆෝමැට් එකක් දුන්නා. ඒක තමයි හැමෝම දාන්න ඕනේ. එතකොට මේ එකම ෆෝමැට් එකක් දීමෙන් එකම සැලැස්මක් දීමෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී තවත් මූල්‍ය ආයතනයක් එක්ක සංසන්දනය කිරීමේ පාසුව ඇති වෙනවා. දැන් තේරුණා නේද? ඇයි අපි දන්නවා ඒකේ මේ බැංකුවේ තියෙන මේ විදිහටමයි අනිත් බැංකුවෙත් දෙන්නේ මේ විදිහට. ඒතර අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඉස්සර උඟක් කියලාට උනේ දුන්නේ පත්‍රේ දාන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ එක විදිහට ඉන්ටර්ප්‍රිට් කරනවා. එක විදිහට තොරතුරු ඩිස්ප්ලෝ කරනවා. එතකොට සාමාන්‍ය මිනිස්සුෙකුට සංසන්දනය කිරීම අපහසුයි. right okay අනිත් එක තමයි මූල්‍යාන්තර. එතකොට මූල්‍යකරණය පිළිබඳව අපිට තීරණ ගන්න ඕනේ. ඒකත් එක හේතුවක් තමයි අපිට මේ මූල්‍ය ආයතන අවශ්‍ය. අනිත් එක තමයි අර අපි කලින් කිව්වා වගේ නියාමකවරුන්ට. ඒ කියන්නේ විශේෂයෙන් අපේ ශ්‍රී ලංකා මහා බැංකුවට අවදානම් මට්ටම තීරණය කරන්න. ඉතින් මං කලින් ඔයගොල්ලන්ට කිව්වා හොඳ බැංකුවක් කියලා කියන්නේ මොකද්ද? හොඳ බැංකුවක් කියන්නේ අවදානම හොඳින්ම කළමනාකරන බැංකුවකට තමයි අපි හොඳ බැංකුවක් කියලා කියන්නේ. එhmenan අපි දන්නවා ප්‍රධාන වගකීමක් තමයි නියාමකවරුන්ගේ ආයතනයක් කඩා වැටෙන්නේ නැතුව අවදානම අවම කර තම ව්‍යාපාර කටයුතු නිසියාකාරයෙන් සිදු වෙනවාදයි සොයා බැලීම. ඒ සඳහා අපි කිව්වා අනුකූලතා පරීක්ෂා ආතති පරීක්ෂා මේ තොරතුරු අවශ්‍යයි නියාමකයන්ට ගන්න. ඒ නිසා මේ මූල්‍ය තොරතුරු නියාමකවරුන්ට අත්‍යවශ්‍ය වෙනවා. අනිත් එක තමයි සේවකයන්. ඒ සේවකයන්ට වැදගත් වන්නේ. සේවකයන්ට වැදගත් වන්නේ ප්‍රධාන වශයෙන් දැන් අපි ඉගෙන ගන්නවා විශේෂයෙන් රාජ්‍ය බැංකු වල සඳහා විශේෂයෙන් රාජ්‍ය බැංකු දැන් යූනියන් එකත් එක්ක එහෙම නැත්නම් අපේ අපේ වැටුප් සාකච්ඡා කරනකොට මේ යූනියන් එක්ක ගිවිසුම් කේවල් කිරීම සඳහා ඔවුන්ගේ වැටුප් දීමනා අනිකුත් දීමනා සඳහා
සාකච්ඡා කරනකොට ඒ ආයතනයේ මූල්‍ය තොරතුරු පිළිබඳව ඉතාමත්ම වැදගත්. කොච්චර ලාභ වෙනවද, කොච්චර බෝනස් දෙන්න පුළුවන්ද ආදී කරුණු. ඒ නිසා සේවකයන්ටත් මේ මූල්‍ය තොරතුරු වැදගත්. සේවකයෝ කියන්නේ එක්තරා ආයතනයකින් උනන්දුවක් දක්වන පාර්ශ්ව. ඒ වගේම තමයි අනිත් එක තමයි රාජ්‍ය නියෝජිතයන්ට. දැන් වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට ටැක්ස් නැත්තම් අපි කියනවා ආදායම් රැස් කිරීම කොපමණ තියෙනවද, ඒ වලින් ආයෝජන මේ ප්‍රතිපත්තිමය ටැක්ස් ලබාගත වත්තම් මේ අවශ්‍ය මේ ආදායම් ලබා ගැනීම සඳහා. ඉතින් මේ ආකාරයට අපිට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් එක එක උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මේ තොරතුරු අවශ්‍ය වෙනවා අරමුණු සහ ප්‍රයෝජනවත් වෙනවා. right okay දැන් ඊට පස්සේ හරි මේකත් බලමුකෝ. මේක බලලා අපි යමු ඊට පස්සේ. දැන් මූල්‍ය වාර්තාකරණේ මොනවද අත්‍යවශ්‍ය ගුණාංග? අපි බලමු මේ ගුණාත්මක ලක්ෂණ. නැත්නම් මේ උගාක් වෙලාවට අහන දෙයක් තමයි මේ කරුණු කීපය. right ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් තමයි මේ අපි දැන් සාකච්ඡා කරන්නේ. එකක් තමයි අපි කිව්වේ ප්‍රධාන දෙයක් තමයි මූල්‍ය වාර්තාකරණයේ නැත්නම් මූල්‍ය වාර්තාකරණයේ නැත්නම් මූල්‍ය ප්‍රකාශනයන්හි නැත්නම් වෙනස් විදිහට අහන්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශනයන්හි ගුණාත්මක ලක්ෂණ. මෙතනම ලියා ගන්න මූල්‍ය ප්‍රකාශනයන්හි ගුණාත්මක ලක්ෂණ. නැත්නම් අත්‍යවශ්‍ය ගුණාංග මොනවා හරි කිව්වත් එකයි. නැත්නම් මූල්‍ය ප්‍රකාශනයන්හි ගුණාත්මක ලක්ෂණ. දැන් හොඳ මූල්‍ය ප්‍රකාශනයක තිබිය යුතු qualitative characteristics මොනවද? අපි එකක් තමයි පළමු එක වශයෙන් ගත්තොත් එහෙම සත්‍ය වූ මූල්‍ය தත්ත්වය පෙන්වුම් කළ යුතුයි. සත්‍ය වූ මූල්‍ය தත්ත්වය පෙන්වුම් කළ යුතුයි. ඒක අපි ප්‍රධාන වශයෙන් බලන දෙයක් තමයි යටි සැටියෙන්ම තියෙන මූල්‍ය ප්‍රකාශනයක අන්තර්ගත තොරතුරු ව්‍යාපාරයේ තොරතුරු නිවැරදි අදහසක් ජනිත කරනු ලැබිය හැකි විය යුතුයි. කිසි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සත්‍ය පෙන්වුම් සත්‍ය වූ මූල්‍ය තොරතුරු පෙන්වුම්. දෙක තමයි සඵලදායී ඉදිරිපත් කිරීම. දැන් මේ සඵලදායී ඉදිරිපත් කිරීමක් කියලා කියන්නේ අපි විශේෂයෙන් සාකච්ඡා කළොත් අපි සඵලදායී ප්‍රයෝජනය කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන ඉතාමත්ම සරලව ඉතා පැහැදිලිව පහසුවෙන් වටහා ගත හැකි පරිදි අපිට ඉදිරිපත් කරන්න. දැන් මොකද්ද මේ මූල්‍ය වාර්තාකරණය කරන්නේ කාටද? මූල්‍ය තොරතුරු ප්‍රකාශන කරන්නේ අවශ්‍ය අයට අවශ්‍ය උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා. එතකොට මේ අවශ්‍යයන් තීරණ ගන්න පුද්ගලයෝ විවිධ වූ උගත් මට්ටම් වලින් එහෙම නැත්නම් විවිධ වූ දැනීම් මට්ටම් වලින් ඉන්න පුළුවන්. එතකොට මේ විවිධ වූ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම පිණිස ඉතාමත්ම සරලව ඉතා පැහැදිලිව වටහා ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීම අපිට කියන්නේ සඵලදායී ඉදිරිපත් කිරීමක් විය යුතුයි. right ඒකට තමයි කියලා කියන්නේ අපි මේ සඵලදායී ඉදිරිපත් කිරීමක් කියලා කියන්නේ. right okay ඊට පස්සේ අපි කියනවා ආකර්ෂණීයත්වය. දැන් උදාහරණයක් වශයෙන් මේ අපි මූල්‍ය වාර්තාකරණය කියවනකොට ආකර්ශනීය තත්ත්වයක් ඇති විය යුතුයි. ආකර්ශනීය භාවයක් ඇති විය යුතුයි. ඒ කියන්නේ කියවන්නට අසට ආකර්ශනීය අයුරින් එම තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න ඔයගොල්ලෝ විභාගෙ ලියනවා. අපි දැන් විභාගයේ ලියනකොට මොකද කරන්නේ? අර පේපර් මාකින් කරන එක්කෙනාට හිත ගන්න විදියට ඔයගොල්ලෝගේ උත්තරේ ලියන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මොකද ලකුණු අඩු වෙන්න පුළුවන්. සමහර තැන්වල දුර්වලතක් තිබුණත් අර ආකර්ෂණීයතාවය නිසා ඒවා අඩුපාඩු සමහර ඒවා නැති වෙන්න පුළුවන්. එහෙමනම් තවත් හොඳ ගුණාංගයක් තමයි
ආකර්ෂණීයද තියෙන්න. අනිත් එක පහසුවෙන් පිළියෙල කළ හැකි විය යුතුය. පහසු වෙන්න ඕන. පහසුවෙන් පිළියෙල කරගත හැකිවීම තවත් කාරණයක්. තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි අපිට මේක සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. සංසන්දනය කිරීමේ හැකියාව තියෙනවා. right? දැන් ව්‍යාපාරයක අපි ගත්තොත් එහෙම මූල්‍ය තත්ත්වයේ ලාභදායකත්වය කාර්ය සාධනය වල අපි බලන්නේ ප්‍රධාන වශයෙන් අපි බැලුවොත් හඳුනා ගැනීමට මේ කාලයන් සමග සංසන්දනය කරන්න ඕනේ. right? තවත් ආයතනයක් තවත් ආයතනයත් එක්ක එහෙම නැත්නම් කලින් අවුරුද්දයි මේ අවුරුද්දයි ආදී වශයෙන් සංසන්දනාත්මක බවක් ඇති කරන්න ඕනේ. right? okay? ඊළඟ දේ තමයි වැදගත්ම දේ තමයි මේ විශේෂාත්මක ලෙස නියෝජනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ දත්ත තොරතුරු විශ්ලේෂණය කරගන්න පුළුවන් හැකි බව වෙන්න ඕනේ. අනිත් එක තමයි සංක්ෂිප්ත බව. සංක්ෂිප්ත බව කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් හැකියාවක් ඇතව මුල් සංක්ෂිප්ත බව සංක්ෂිප්තව ඉදිරිපත් කරනවා. ඉතාමත්ම කෙටියක්. දැන් අපි දැක්කේ ගමන් අපිට තේරුම් ගැනීමට පහසු වෙන විදිහට යම්කිසි අවබෝධයක් ගැනීම පිණිස අපිට පිළියෙල කරන්න ඕනේ සංක්ෂිප්තව. ඒකත් තවත් ප්‍රධාන වගකීමක් තමයි මේ ආයතන. අනිත් තමයි පුළුවන් තරම් යම්කිසි කාල සීමාවක් ඇතුළුව කඩිනම්ව මෙම මූල්‍ය ප්‍රකාශනත් අපි පිළියෙල කරන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙනවා ඒ පරිච්ඡේදය ඇතුළත. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන් මූල්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍ය ගුණාංග කියලා අපි සැලකන්නේ. right? අත්‍යවශ්‍ය ගුණාංග කියලා අපි සැලකන්නේ. දැන් එතකොට දැන් මම මේ හෑන්ඩ් අවුට් එකක් දීලා නැහැ. අපි ප්‍රශ්නයක් ලියවගමු මේ වගේ. කොහේ හරි තැනක ලියාගමු මෙන්න මේ. දැන් අපි බලමු එහෙම එකක්. දැන් අපි කිව්වා මූල්‍ය වාර්තා මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශනයේ වැදගත්කම මොකක්ද? එතකොට මූල්‍ය ප්‍රකාශනවල නැත්නම් මූල්‍ය වාර්තාකරණේ ඒ මූල්‍ය තොරතුරු තියෙන ප්‍රයෝජන මොනවද? ඒ මූල්‍ය ආයතනයේ ඇතිවන විවිධ අරමුණු මොනවද? ඊට පස්සේ අපි සාකච්ඡා කළා මූල්‍ය වාර්තාකරණයේදී නැත්නම් මූල්‍ය ප්‍රකාශනවල තිබිය යුතු ප්‍රධාන අත්‍යවශ්‍ය නැත්නම් ගුණාත්මක ලක්ෂණ මොනවද? දැන් මේවට අපි උගාක් වෙලාවට විභාගෙදී අහනවා. තව එකක් ලියා ගන්න. මම මේකේ නෝට් එකේ නැහැ. මෙන්න මේක ලියා ගන්න. මූල්‍ය ආයතනයක දැන් මේව හදන්න එපා. අපි කොහොම කළමනාකාරීත්වයේ තමයි ප්‍රධාන වගකීම මූල්‍ය ආයතනයේ මූල්‍ය වාර්තාකරණයේ පිළියෙල කර ගැනීම. නමුත් විශේෂ කණ්ඩායමක් මේ සඳහා දායක වෙනවා. එතකොට විභාගයේදී අහනවා මේ වගේ ප්‍රශ්නයක්. අපි ලියා ගන්නකො කොහේද මේ ප්‍රශ්නය? මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන් කවුද? ඔවුන්ගේ වගකීම මොනවද? right? නිකන් ලියා ගන්නකො මම මේ කියන එක වෙන තැනක ඔයගොල්ලෝගේ නෝට් එකක ලියා ගන්න. මේ වගේ ප්‍රශ්නයක් කරනවා විභාගයේදී. right? අපි ගමු මෙහෙම මූල්‍ය ප්‍රකාශනයක මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන් සහ ඔවුන්ගේ වගකීම් මොනවාද? කවුද? අපි කො කළමනාකාරීත්වය තමයි. හැබැයි කවුද විශේෂ වගකීමක් දෙන පුද්ගලයෝ? එක ප්‍රධාන එක තමයි ප්‍රධාන මූල්‍ය නිලධාරි. ප්‍රධාන මූල්‍ය නිලධාරි. right? ලියාගන්න. ප්‍රධාන මූල්‍ය නිලධාරි. මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම ආයතනයේ කළමනාකාරීත්වයේ ප්‍රාථමික වගකීමයි. අපි කලින් කිව්වනේ ඒක හදන්න ඕනේ ඒගොල්ලෝ තමයි. right?
එම තොරතුරු ප්‍රතිපත්ති සංසාධනාත්මක ඉදිරිපත් කරන්න ඕනි. right? හරි. දැන් අපි බලමු එහෙමනම් ප්‍රධාන මූල්‍ය නිලධාරී. දැන් එතනදී ඔයගොල්ලෝ බලන්න මම මේ කිව්ව එක ප්‍රධාන මූල්‍ය නිලධාරී. එතකොට බලන්න ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම්. right? දැන් අපි ප්‍රශ්න නෙමෙයි දැන් දීන්නේ ඒක දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. right? එතකොට මූල්‍ය ආයතනික මූල්‍ය ක්‍රියාකාරකම් කළමනාකරණය කිරීම පිණිස වගකීම් දරන ජ්‍යෙෂ්ඨ විධායකයා තමයි කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරී. එහෙම නැත්නම් අපි කියනවා චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර්. එහෙම නැත්නම් බැංකුවල තියෙන ඩිපියුටි ජෙනරල් මැනේජර් ෆිනෑන්ස් කියලා කියනවා. ආදී විවිධ ශේෂ්ඨ මුත ප්‍රධාන වශයෙන් කියන්නේ ප්‍රධාන මූල්‍ය නිලධාරී. ඔහු තමයි ක්‍රියාකාරම් කළමනාකරණය සම්බන්ධයෙන් සම්පූර්ණ වග කියන්න. right now මේ වගේම අපි තවත් ඒවා ඉගෙන ගත්තා. කවුද? ප්‍රධාන අනුකූලතා නිලධාරී. ප්‍රධාන අවදානම් නිලධාරී. right මතකයි නේද? ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වග කියන ජ්‍යෙෂ්ඨ විධායකයා. එතන මොහුගේ විශේෂපතයට එන්නේ මුදල් ප්‍රවාහයන් පිළිබඳව සෝදිසි කිරීම, මුදල් ආයතනයේ සැලසුම් කිරීම, මූල්‍ය ශක්තිය සහ දුර්වලතා විශ්ලේෂණය කිරීම, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම, මූල්‍ය සහ ගිණුම් ආයතනයේ මූල් නිසි වෙලාවට සම්පූර්ණ කිරීම, ඒවා බාර දීම තමයි මේ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම. එතකොට දැන් අපි යමු මූල්‍ය ආයතන අර මං කිය මූල්‍ය ප්‍රකාශනය කිරීමේදී සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වය. ඒතර එක පාර්ශ්වයක් තමයි ප්‍රධාන මූල්‍ය නිලධාරී. දෙක. දැන් ඔහුට විතරද වගකීම්? දැන් විභාගයේදී අහන්න පුළුවන් මේ වගේ. මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රධාන මූලධාරී පමණක් සම්පූර්ණයෙන් වගකිය යුතුය. සහභාගී නැත්නම් පිළියෙල කිරීමේදී සහභාගී වේ. ඔබ මේට එකගද නැත්. එහෙම ආවොත් එහෙම එකග නැහැ. ප්‍රධාන මූලධාරී තමයි ප්‍රධාන කටයුත්ත කරන්නේ. නමුත් ප්‍රධාන මූල්‍ය නිලධාරී වලට අමතරව තවකුත් උනා මේ පිළියෙල කිරීම සඳහා සම්බන්ධ වන ප්‍රධාන වාර්ෂයන් කීපයක් සිටී. ඊට පස්සේ ඒක එක්ස්ප්ලেইন කරන්න. right? දැන් ලියන්න ප්‍රධාන මූල්‍ය නිලධාරීක. දෙවෙනි වගකිය යුතු පුද්ගලයා තමයි රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්. රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්. right? එතකොට අර CFO වෙත නැත්තම් ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත ආදායම් සහ වියදම් වලට අදාළ නිවැරදි තොරතුරු සම්පාදනය කිරීම රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්ගේ වගකීම. එතකොට අපි මේ කටයුත්ත සඳහා ප්‍රධාන මූල්‍ය නිලධාරියට අපි වාර්තා සපයන්න ඕනේ. right? නිවැරදි තොරතුරු සම්පාදනය කරන්න ඕනේ. ආදායම් සහ වියදම් තොරතුරු රේඛීය ව්‍යාපාර ලයින් මැනේජර්ස්ලා. රේඛීය ව්‍යාපාර කළමන තව කට්ටියක්. right? තුන්වෙනි කට්ටියක් තුන තමයි බාහිර විගණක. තව කට්ටිය හොත් තියෙනවා. තුන බාහිර විගණක. මොකද ඔහුගේ වගකීම? right? ප්‍රමතීන් නීති රීති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් වී ඇද්ද නිවැරදිව විගණනය කිරීම ඔහුගේ කටයුත්ත. right? ඔහු කතා කරන වාස්තවික වැරදි ප්‍රකාශන වලින් තොර වූ නිවැරදි සකස් කර තිබෙනවා කියලා. කවුද? බාහිර විගණක. එතකොට දැන් අපි තුන් දෙනෙක් ඉගෙන ගත්තා. ප්‍රධාන මූල්‍ය නිලධාරී, රේඛීය ව්‍යාපාර කළමනාකරුවන්, බාහිර විගණක. හතරවෙනි තව කට්ටියක් ඉන්නවා අපි ඉගෙන ගත්තා මතකද? විගණක කමිටුව. ඊළඟ කවුද? විගණක කමිටුව.
විගණක කමිටුව තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් අපි ශ්‍රී ලංකා මහා බැංකුව අනුව අපි කිව්වා සෑම කාර්තුවක් අවසානයේදීම ඒ මූල්‍ය ප්‍රකාශනය යම් කිසි එකගතාව වූ යම් කිසි නිශ්චිත පිළිවෙලකට පුවත්පත්වල සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයන් තුනක ප්‍රසිද්ධ පුවත්පත්වලක දාන්න ඕන. right? ඒ දානකොට ඔයගොල්ලෝ දැකලා තියෙන යටින් ඔය අස්සම් කරන කට්ටියක් ඉන්නවා නේද? සත්‍යයි කියලා. එහෙමනම් විගණක කමුටුව තමයි මූල්‍ය ප්‍රකාශන විමර්ශනය කිරීම සහ විගණකයන්ගේ ස්වාධීනත්වය පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙන්නේ. නැත්තම් දැන් කළමනාකාරීත්වය CFO CEO විසින් CFOට එහෙම නැත්තම් බාහිර විගණකට බලපෑම් ඇති කරන්න පුළුවන් යම් යම් තොරතුරු වෙනස් කිරීම සඳහා. මතකයිනේ අපි ඉගෙන ගත්තා. right? මතකද අපි කරා අපි එක පස්සෙත් ඉගෙන ගන්නවා අපි කිව්වා මතකනේ මොකක්ද අපි මූල්‍ය තොරතුරු වල වෙනස් කිරීම සඳහා අපි කිව්වා ක්‍රම මොකක්ද අපි එකට කිව්වේ අපි කිව්වා නිර්මාණීය ගිණුම්කරණය ක්‍රියේටිව් accounting වෙනස් කරන්න පුළුවන්. එවනම් මේ තත්ත්වයේ ස්වාධීනත්වය ඉදිරිපත් කර තිබෙන ගිණුම් වාර්තාවල ස්වාධීනත්වය විගණක විසින් තහවුරු කිරීම සඳහා ඔහු ආරක්ෂා කිරීම විගණක කමිටුවේ වගකීමක් තමයි. හරි right. අවසාන වශයෙන් මතක තියාගන්න සම්පූර්ණ වශයෙන් මෙවැනි වාර්තා පිළියෙල කරලා මේ විගණක කමිටුවෙන් අනුමත කරන ලද මූල්‍ය වාර්තා අධ්‍යක්ෂක මණ්ඩලය වෙත යොමු කර යුතුයි. right? එතකොට අධ්‍යක්ෂක මණ්ඩලය අත්සන් කිරීම තොරතුරු වල හෙළි කිරීම සම්පූර්ණ වශයෙන් වගකීම මේ අධ්‍යක්ෂක මණ්ඩලය ලබා ගන්න. right? මතකයි නේද? එහෙමනම් විභාගයේදී ඇහුවොත් මූල්‍ය ආයතනික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සම්බන්ධ වන පාර්ශ්වයන් සහ ඔවුන්ගේ වගකීම් සාකච්ඡා කරන්න කියලා අපි මොනවද ලියන්නේ ඉස්සෙල්ලාම ලියනවා ප්‍රධාන මූල්‍ය නිලධාරී. එතකොට දැන් මේ නෝට් එකේ තියෙනවා ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම්. ඊට පස්සේ රේඛීය ව්‍යාපාර කළමනාකරුවන් දෙක ඔවුන්ගේ කාර්ය වගකීම මොකද්ද? මේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ට වෙත නිවැරදි ආදායම් සහ වියදම් වල අදාළ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම. ඊට පස්සේ මේ වාර්තා නිසි ලෙස සිදු වෙනවාදයි නියමිත නියමිත සංකල්ප එහෙම නැත්නම් නියමිත ප්‍රමිතීන් නියමිත මූලධර්ම වලට සිදු වෙනවාදයි ඒ සොයා බැලීම සඳහා බාහිර විගණකය. එතකොට මේ වාර්තා තවදුරටත් විමර්ශනය කිරීම සඳහා උපකාරී වෙන ඊළඟ උනන්දුව දක්වන ඊළඟට පාර්ශ්වය මොකක්ද ප්‍රධාන පාර්ශ්වය විගණක කමිටුව. right? මේ විගණක කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශනවල සත්‍යතාවය අත්සන් කිරීම තොරතුරු හෙළිතරව් කිරීම වගකීම් සියලු දුම ඊට පස්සේ රඳා පවතින්නේ කා මතද අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට මතක තියාගන්න මූල්‍ය ආයතන පිළියෙල කරවට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන් තමයි CFO රේඛීය කළමනාකර රේඛීය ව්‍යාපාර කළමන ලයින් මැනේජර්ස්ලා බාහිර විගණක අධ්‍යක්ෂක කමිටුව සහ අධ්‍යක්ෂක මණ්ඩලය මතක තියාගන්න ඒ ටික. right. එතකොට අපි දැන් බලුවොත් එහෙම ඒක තමයි මෙතන තියෙන්නේ තවදුරටත් විග්‍රහ කරලා අපි බැලුවොත් එහෙම මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩල විමර්ශනයේ කමිටුවේ භූමිකාව වගකීම අර මං කියපු දේවල් තමයි දැන් තියෙන්නේ. සමාගම සත්‍ය මූල්‍ය තත්ත්වයේ වාර්තා කරන බව තහවුරු කර ගැනීම සඳහා අභ්‍යන්තර ප්‍රමාණය විමර්ශනය කිරීම සත්‍යතාවය අධ්‍යක්ෂණය කිරීම ආදී කරුණු සෑහෙන ප්‍රමාණයක් අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙත නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම පැහැදිලිවම නිවැරදි ආකාරයට ආයතනයේ තුල අභ්‍යන්තරයෙන් පාලනය යටත්ව නිවැරදි ආකාරයෙන් මූල්‍ය වාර්තාකරණය සිදු වෙනවාදයි කියන එක තහවුරු කිරීම තමයි අදාළ ප්‍රතිපත්ති අනුකූලතාවයන් වලට අදාළව පැවතීම තමයි මූල්‍ය වාර්තාකරණය සම්බන්ධ අධ්‍යක්ෂක මණ්ඩල
සම්පූර්ණ වගකීම. දැන් අපි තවත් එකක් මෙහිදී සම්බන්ධ කරනවා. දැන් අපි කිව්වා අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් තමයි right අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් තමයි සත්‍ය තොරතුරු හෙළිදරව් කර යුතු කරුණු හෙළිදරව් කිරීම. අපි කිව්වා හෙළිදරව් කිරීම right මූල්‍ය ආයතයක හෙළිදරව් කිරීම ඒව නිසි තොරතුරු නිසි ආකාරයෙන් තොරතුරු හෙළිදරව් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වගකීම right ඒ නිසා අපි බලමු මෙතන තව එකක් මේ අභ්‍යන්තරයේ පාලනයට යන්න ඉස්සෙල්ලා අපි තව එකක් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නේ තියාගන්න. මේ ප්‍රශ්නේ ලියා ගන්න. හරි? මොකක්ද ප්‍රශ්නය? මේ ප්‍රශ්නේ ලියා ගන්න. එක මූල්‍ය ආයතනයක විචක්ෂණශීලී බව දියුණු කර ගැනීම සඳහා හෙළිදරව් කිරීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. හෙළිදරව් කිරීමේ වැදගත්කම නැත්නම් මූල ප්‍රකාශන හෙළිදරව් කිරීමේ නැත්නම් උපකාරී වන්නේ කෙසේද? ඒ කියන්නේ දැන් අපි කිව්වොත් යම් කිසි මූල ආයතනයක විචක්ෂණී ස්වභාවය සඳහා නැත්නම් ප්‍රූඩන්ස් බව නිවැරදි ලෙස පිළියෙල කර ගැනීම සඳහා ඉතාමත්ම වැඩ කොටසක් කරනවා මේ මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කිරීම. right disclose. දැන් අපි කිව්වා අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් තමයි මේවා නිසි ආකාරයෙන් හෙළිදරව් කිරීමවාද කියන තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල තිබීම තහවුරු කිරීම. එහෙමනම් ඇයි එහෙම අපිට හෙළිදරව් කරන්න ඕනේ? ඇයි? හෙළිදරව් කරන්න ඕනේ කරුණු කීපයක් නිසා. right? ප්‍රධාන දේ වැදගත්කම තමයි එක ආයෝජකයන්ගේ සහ තැන්පත්කරුවන්ගේ විශ්වාසය පවත්වාගෙන යාම. එක. මොකද අපි දන්නවා මූල්‍ය ආයතනයක් කියන්නේ විශේෂයෙන් තැන්පත්කරුවෝ සහ ආයෝජකයෝ මත රඳා පවතින දෙයක්. එමනම් හෙළිදරව් කිරීමේ වැදගත්කම අපිට ඇතිවන්නේ එක විචක්ෂණතාවය ඇති කර ගැනීම සඳහා ආයතනයක් තුළ ආයෝජකයන්ගේ සහ තැන්පතුකරුවන්ගේ විශ්වාසය පවත්වාගෙන යාම සඳහා. එක. දෙක මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම. මොකද මූල්‍ය පද්ධති ස්ථායීතාවයක් තිබන්න ඕනේ. නැතිනම් ඒ මූල්‍ය පද්ධතිය කඩා වැටෙනවා. right? එතන බොළු තොරතුරු දීමෙන් වැළකෙන්න ඕනේ. දෙක මූල්‍ය පද්ධති ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම. තුන්වෙනි කරුණ තමයි අවදානම් හඳුනා ගැනීම. අවදානම් හඳුනා ගැනීම සහ අවදානම් කළමනාකරන කොමිටුවේ සඵලතාවය තහවුරු කර ගැනීම. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති අපි ඉගෙන ගත්තා යහපාලනය කරනකොට අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටු රාශියක්. එයින් එක අනුමත කොමිටියක් තමයි විගණක කොමිටුව. අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා. ඒ වගේම තව කොමිටියක් තමයි අවදානම් කළමනාකරන අනු කොමිටුව. එහෙමනම් අවදානම් හඳුනා ගැනීම සහ අවදානම් කළමනාකරන රාමුවේ සඵලතාවය තහවුරු කරගන්න ඕන. දැන් එහෙම වුණාම තමයි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම තොරතුරු ඉදිරිපත් කරන්න. එතකොට අපි දන්නවා නිසි ආකාරයෙන් මේ මූල්‍ය ආයතනයේ විචක්ෂණශීලීව දියුණු කරන ලද මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කිරීම තුලින්. තුන්වෙනි කරුණ ඒක තමයි. හතරවෙනි කරුණ වෙළඳ ව්‍යාපාරික කටයුතු පිළිබඳව තොරතුරු විනිවිද භාවයකින් හෙළිදරව් කරන විනිවිද භාවයකින් සිදු කරන බව තහවුරු කිරීම. වෙළඳ ව්‍යාපාරික කටයුතු පිළිබඳව තොරතුරු
විනිවිද භාවයකින් ඇති බව තහවුරු කිරීම. right okay ඊළඟ කරුණ තමයි පස්වෙනි කරුණ තමයි අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම. අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැනීම කියන්නේ බිස්නස් කරන්න ඕනේ ආම්ලෙට්ස්. ඒ කියන්නේ අතේ දුරින් ගනුදෙනු කරන බව. ඒ කියන්නේ කිසිම කෙනෙකුට විශේෂ වූ සැලකිලි ඇති කරන්නේ නැහැ. අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්නේ නැහැ. ඒක අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම සඳහා. අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම සඳහා. ඒක පස්වෙනි කරුණ. අවසාන කරුණ වශයෙන් අපිට කතා කරන්න පුළුවන් විශේෂ සංග්‍රහයක් නොතිබීම. විශේෂ සංග්‍රහයක් නොතිබීම කියන්නේ අපි අර ස්පෙෂල් ට්‍රීට්මන්ට්ස් නැහැ කාටවත්. ඔක්කොටම එක වගේ සමානව සැලකලා තියෙන්නේ. right විශේෂ සංග්‍රහයක් නොතිබීම එමගින් සදාචාරාත්මක නොවන කටයුතු වලින් වැළකී සිටින බව තහවුරු කිරීම. right විශේෂ සංග්‍රහයක් නොමැති බව සහ එමගින් සදාචාරාත්මක නොවන පරිචයන්ගෙන් වැළකී සිටීම. මෙන්න මේ කරුණු 6 උපකාරී වෙනවා මූල්‍ය ආයතනයක විචක්ෂණශීලී භාවයක් ඇති කර ගැනීම සඳහා. දැන් ඒක කරන්නේ කොහොමද? ඒ අදාළ මූල්‍ය ප්‍රකාශන සඳහා අදාළ හෙළිදරව් ඉදිරිපත් කිරීමෙන්. right එතකොට අපි කිව්වා දැන් මූල්‍ය වාර්තාකරණය සිදු කරනකොට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒ මූල්‍ය ප්‍රකාශන වල යම් හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන්. හරි යම් හෙළිදරව් කිරීමට අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් අපිට විශේෂ වූ අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂ වූ අවධානයක් යොමු කරන්න ඕනේ. දැන් අපි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් right right okay විශේෂ වූ කරුණක් ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මූල්‍ය ආයතනයේ කර මං කලින් කිව්වා වගේ විචක්ෂණශීලී බව දියුණු කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනකොට අපි ඩිස්ක්ලෝස් කරලා නැත්නම් අපි කියනවා හෙළිදරව් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු විස්තර කරන්න අපිට උපකාරී වෙනවා. දැන් ප්‍රශ්නේ ඇහුවේ මේ ආකාරයෙන් මූල ප්‍රකාශන ඉදිරිපත් කරනකොට හෙළිදරව් කිරීම තුලින් යම් තොරතුරු තවදුරටත් පුළුල් ලෙස හෙළිදරව් කිරීම තුලින් ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයක් නැත්නම් අර මූල ප්‍රකාශන පිළියෙල කරන බලාපොරොත්තු වෙන ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන අයට වැඩි තොරතුරු හෙළිදරව් කිරීම තුලින් බලාපොරොත්තු වන එහි වැදගත්කම මොකක්ද ඇහුවේ. එතකොට මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කළා කරුණු 6ක් උපකාරී වෙනවා හෙළිදරව් කිරීමේදී අපිට ගන්නා වූ වාසි සඳහා. එකක් තමයි ආයෝජකයන්ගේ සහ තැන්පත්කරුවන්ගේ විශ්වාසය ගොඩනැගීම. දෙක මූල්‍ය පද්ධති ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා. තුන අවදානම් හඳුනා ගැනීමත් ඒ වගේම අවදානම් කළමනාකරන රාමුවේ සඵලදායීතාවය තහවුරු කිරීම. ඒ කියන්නේ හොඳ කළමනාකරන අවදානම් කළමනාකරන පද්ධතියක් තිබෙන බව තහවුරු කිරීම. හතරවෙනි එක තමයි වෙළඳ ව්‍යාපාරික කටයුතු කරනකොට ව්‍යාපාර කටයුතු වල තොරතුරු
විනිවිද භාවයකින් ඇතුව කටයුතු කළ බව ඒත්තු ගැන්වීම සඳහා යම් කිසි තීරණ ගැනීම. පස්වෙනි එක තමයි අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම සඳහා. අතේ දුරින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම සඳහා. හයවෙනි කරුණ තමයි විශේෂ සංග්‍රහයක් කිසිම කෙනෙකුට සිදු නොකරන බව ස්ථිර කිරීම. ඒ තුළින් ඇතිවෙන්නා වූ අර සදාචාරාත්මක නොවන පරිචයන්ගෙන් වැළකෙන්න පුළුවන්. right? කිසිම කෙනෙකුට විශේෂ වූ අපි වරප්‍රසාද සංග්‍රහ ඇති කරන්නේ නැහැ. හැමෝටම එක වගේ. එතකොට අර විසමචාරී සදාචාරාත්මක ක්‍රියාව තුළින් වැළකෙන බවට දෙනු ලබන සහතිකයක් ඇති කරගන්න පුළුවන් මේ සියලුම හෙළිදරව් කිරීම. දැන් උදාහරණයක් වශයෙන් අපි අපේ අධ්‍යක්ෂක මණ්ඩලය කෙනෙකුට ණයක් දීලා තියෙනවා ඒක සඳහන් කරන්න ඕනේ. ඒක හෙළිදරව් කරන්න ඕනේ. right? එතකොට හැමෝම දන්නවා මේ ආයතනයේ මෙන්න මේ අධ්‍යක්ෂකට මේ බැංකුවේ මේ ආයතනයේ ණයක් ලබා දීලා තියෙනවා. ඒක කිව්වේ නැතුව ආරංචි වුණොත් තමයි හොඳ නැහැ. ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ හෙළිදරව් කිරීම. right? මෙන්න මේ වාසි ලැබෙනවා. okay? right. දැන් ඊළඟ අපි යමු ඊට පස්සේ තව කටයුත්තකට. මොකක්ද මේ කටයුත්ත? අභ්‍යන්තර පාලනය. විශේෂයෙන් අභ්‍යන්තර පාලනය මූල්‍ය වාර්තාකරණයේදී අභ්‍යන්තර පාලනයක් කියලා කියන්නේ සාධාරණ සුරක්ෂිත බවක් සම්පාදනය කරමින් මූල්‍ය වාර්තාකරණය සඳහා අවශ්‍ය දෑ නිර්මාණය කිරීම. right? ඒවනම් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි විශේෂයෙන් වැග කියන්න ඕනේ මේ නිසි ආකාරයෙන් මේ මූල්‍ය වාර්තාකරණය නිසි ආකාරයෙන් සාධාරණ ලෙස සුරක්ෂිත බවක් සම්පාදනය කරමින් නිර්මාණය කරනවා. දැන් මේ සඳහා අපිට උපකාරී වෙනවා අභ්‍යන්තර පාලන ක්‍රමවේදය. right? මෙහිලා අපි සුරක්ෂිතතාවය සඳහා කටයුතු සිදුවෙන බව නැත්නම් ක්‍රියාපටිපාටීන්ට අනුව නීති රීතීන්ට අනුව නියාමනයන්ට අනුව පිළිගත් මේ ක්‍රියාපටිපාටියන් නීති රීතීන් වලට අනුව මෙම මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කරන බව අභ්‍යන්තර පාලනය යටතට ඇතුළත් වෙනවා. right? එතකොට අභ්‍යන්තර පාලන යන්ත්‍රයේ සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලයේ වාර්තාවෙන් මූල්‍ය වාර්තාකරණය විශ්වාසවන්තව නිවැරදිව සිදු කර ඇති බව තහවුරු කරනවා. දැන් තේරුණා නේද? දැන් අපි මෙතන මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. එතකොට අභ්‍යන්තර පාලනයක් කියන්නේ මොකද්ද? මූල්‍ය වාර්තාකරණයේදී ඒ කියන්නේ ඕනෑම ආයතනයක ඒ ගිණුම් වාර්තාකරණය සිදු කරනකොට යම්කිසි පිළිගත් සාධාරණ සුරක්ෂිත ක්‍රමවේදයකට මේ සිදු වෙන්න ඕනේ. මේ සිදු වෙනවා නම් මේ සම්බන්ධයෙන් යම්කිසි පාලන තන්ත්‍රයක යටත් වෙලා තමයි මේ මූල්‍ය වාර්තාකරණය සිදු වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගමුකෝ. අපි යම්කිසි භාණ්ඩයක් නිපදනය කරනවා. right? යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. දැන් මේ භාණ්ඩය නිෂ්පාදන ක්‍රියාවලිය තුල සිදු වෙනකොට අපි එන්ෂුවර් කරනවා යම්කිසි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයකට යටත්ව තමයි මේ භාණ්ඩය නිෂ්පාදනය වෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ භාණ්ඩය ටෙස්ට් කරනවා. නිවැරදි ආකාරයෙන් නිවැරදි අමුද්‍රව්‍ය මේකට යොදාගෙන තියෙනවා. නියමිත ප්‍රමිතීන් වලට අනුකූලව මෙම භාණ්ඩය නිෂ්පාදනය කරලා තියෙනවා. අන්න ඒක තමයි අභ්‍යන්තර පාලනය. මේක හැමතැනම ටෙස්ට් කරනවා. මේක වෙලා තියෙනවද? මේක හරිද? ඒ අවසානයේදී තමයි අර ෆයිනල් අවුට්පුට් එක දෙන්නේ. එතකොට මේ ෆයිනල් මේ නිෂ්පාදන කාර්යාවල තුල
අභ්‍යන්තර පාලන කටයුතු යන්ත්‍රය තුළ තමයි මෙම භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙලා එළියට දාන්නේ. ආන් ඒ වගේම තමයි ආයතනයේ මූල්‍ය ප්‍රකාශන අපි හිතමු අවුට්පුට් කියලා කිව්වොත් රයිට් එහෙනම් අභ්‍යන්තර පාලනය කියලා කියන්නේ මේ අපි විසින් ඉදිරිපත් කරන මූල්‍ය වාර්තාකරණය නියම ක්‍රමවේදයන් වලට අනුකූලව නීති රීති වලට අනුකූලව ක්‍රියාපටිපාටියන් වලට අනුකූලව සිදු වී කරනු ලබන ක්‍රියාවලියක් අභ්‍යන්තර පාලනයකට යටත් වෙලා සිදු කරන ක්‍රියාවලියක් වශයෙන් අපි සම්බන්ධ. ඒක තහවුරු කරනවා අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් දෙනු ලබන අභ්‍යන්තර පාලන යන්ත්‍රය සම්බන්ධයෙන් දෙනු ලබන සාතිකයන් සමග. right? එතකොට එහෙමනම් අභ්‍යන්තර පාලනය මගින් මූල්‍ය වාර්තාකරණේ නිවැරදි විශ්වාසවන්ත බව තවදුරටත් තහවුරු කිරීමක් සිදු කරනවා. right? එතකොට ඒ විතරක් නෙමෙයි අඩුපාඩු නැති බවත් තහවුරු කරනවා. right? එතකොට විශ්වාසනීයතාවය වැඩි කරනවා. මේක තමයි මේ ආයතනයේ අභ්‍යන්තර පාලනයක් මගින් සිදුවන්නේ. එසේ නොවුනොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අවශ්‍යතා දැඩි අවදාන වලට මුහුණ දීමෙන් වෙනස් වෙන්න හැකියාව වැඩිපුර තියෙන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර පාලනයන්හි සඵලදායි ලෙස ක්‍රියාත්මක කරන බවට අධ්‍යක්ෂක මණ්ඩලය විතරක් නෙමෙයි මූල්‍ය ආයතනය තුළ විගණන වගකිය යුතුයි. ඒ වගේම සියලුම ව්‍යාපාර කළමනාකරුවන් ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ අනුකම්පිතු අධ්‍යක්ෂක මණ්ඩලය එවන අභ්‍යන්තර පාලනයක් සිදු වෙන බවට තහවුරු කර යුතුයි. එතකොට අපි කලින් සඳහන් කළා කවුද නිවැරදිව තොරතුරු ඉදිරිපත් කිරීමේ වගකීම දරන පාර්ශ්වයන් කවුද කියලා නම් මේ අභ්‍යන්තර පාලනය තුල තින්නෝනේ මෙන්න මේ අර පාර්ශ්වයන් නිසි ලෙස තමුන්ගේ කටයුතු සිදු වෙනවාදයි කියා සොයා බැලිය යුතුයි. එතකොට තව විදිහකට අර අපි කලින් කියපු ප්‍රශ්නය අහන්න පුළුවන්. right? දැන් මේ වගේ හැමොත් මූල්‍ය ආයතනයේ කරමං කලින් කිව්වා අපි ප්‍රශ්නයක් උත්තර දුන්නානේ. අපි උත්තර දෙන්නේ මොකද්ද? මූල්‍ය ආයතනයක මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කිරීම සම්බන්ධ වන ප්‍රධාන පාර්ශ්වයන් සහ ඔවුන්ගේ වගකීම කුමක්? දැන් මේ ප්‍රශ්නෙම තවදුරටත් අහන්න පුළුවන්. ආයතනය තුළ මූල්‍ය වාර්තාකරණයේදී අභ්‍යන්තර පාලනයක් ඇති කරගෙන මගින් මූල්‍ය වාර්තාකරණය ඇති කිරීම සඳහා වගකිය යුතු පුද්ගලයොත් අර කට්ටියම තමයි. ප්‍රධාන නිලධාරී. හරිද? දැන් මතකයි නේද? එහෙනම් ආයතනය තුළ නිසි ආකාරයෙන් අභ්‍යන්තර පාලනයක් යටතේ මූල්‍ය වාර්තාකරණයේ වගකීම ගන්නත් ඕනේ අර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන කට්ටිය. කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරී, රේකීය කළමනාකරුවන්, තව කවුද? විගණක අනුකමිටුව සහ අධ්‍යක්ෂක මණ්ඩලය. තේරුණා නේද? ඒ කියන්නේ අභ්‍යන්තර පාලනයක් ඇති කරන්න ඕනේ ඔවුන් විසින් තමයි. එහෙමනම් අපි බලමු නිසි අභ්‍යන්තර පාලන රාමුවක තිබෙන්න ඕනේ මූලිකාංග නැත්නම් ෆ්‍රේම්වර්ක් එක. right? උදාහරණයක් වශයෙන් ගත්තොත් විශ්වාසනීය යුතු මූල්‍ය තොරතුරු සම්පාදනය කිරීම. ප්‍රධාන පාලන ධර්මතල අභ්‍යන්තර පාලනයක තිබිය යුතු මූලිකාංග. right? අනිත් එක තමයි කාර්යක්ෂම සඵලදායී වූ මියුම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම. ඒ කියන්නේ මේ තොරතුරු ඉදිරිපත් කරනකොට ඒ කාර්යක්ෂම සහ සඵලදායී efficient and effective operation system එකක් තියෙන්න ඕනේ මේක නිසි ආකාරයෙන් කිරීම සඳහා. right? අනිත් එක අදාළ නීතිවලට සහ නියාමන සහ අභ්‍යන්තර ප්‍රතිපත්තීන් වලට අනුකූලතාවය දක්වන බව තහවුරු කර ගන්න. මේ සඳහා අපිට උපකාරී වෙනවා කවුද? අපේ අනුකූලතා නිලධාරී. right? වත්කම් ආරක්ෂා කර ගැනීම.
එතකොට මේ සියලු දෙයක්ම ප්‍රධාන වත්කම් ආරක්ෂා කර ගැනීමෙන් සිදුවේ. එවනම් ආයතනය තුල අවිධිමත් වංචා වැරදි හේතුවෙන් සිදුවන අලාභ නිසා වන මෙහෙයුම් අවදානම් අවම කිරීමට හැකියාව තියෙනෝනේ පාලනය අභ්‍යන්තර පාලන පද්ධතියක මේව සිදුවෙන්න ඉඩස් තියන්න බෑ. එවන ආයතනය තුළ සඵලදායි අවදානම් කරන පද්ධතියක් තියෙනවා. එවනම් නිසි අභ්‍යන්තර පාලනයක මූලිකාංග වශයෙන් ගත්තොත් විධිමත් අවදානම් කළමනාකරන පද්ධතියක් තිබීම, වංචා දූෂණ වංචා වැරදි සිදු නොවන බවට තහවුරු කිරීම, එතකොට නීති රීති වලට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යක්ෂම ක්‍රමවේදී ක්‍රියාවලියක් තිබීම ප්‍රධාන මූලිකාංග වෙනවා අභ්‍යන්තර පද්ධතිය. දැන් මේ වගේ මතක තියාගන්න මෙසේ අභ්‍යන්තර පාලනයක මූලිකාංග සිදු නොවුනොත් ඇති වෙන කරුණු මොකක්ද? දැන් ලියාගන්න මෙතනම අභ්‍යන්තර පාලනයේ දුර්වලතා අපි තුමු නිසි ආකාරයෙන් මේ වගේ අභ්‍යන්තර පාලනයක මූලිකාංගව කටයුතු සිදු නොවන දුර්වලතා මොනවද? මේ සඳහා අපිට උපකාරී වන්නේ මොනවද? right ලියාගන්න. කොහොමද අපි හඳුනාගන්නේ අභ්‍යන්තර පද්ධතියක අඩංගු මේ තමයි නිසි අභ්‍යන්තර පාලන පද්ධතියක අඩංගු යුතු මූලික කරුණු තමයි දැන් මේ මම සාකච්ඡා කළේ. right දැන් අපි බලමු හොඳ අභ්‍යන්තර පාලන පද්ධතියක මොනවද තියෙන්න පුළුවන් දුර්වලතා? පාලන පද්ධතිය හොඳ නැහැ කියන්නේ කුමක් නිසාද? එක තමයි වැඩ කටයුතු බෙදා වර්ග කර නොමැතිවීම. එකක් තමයි අභ්‍යන්තර පාලන දුර්වලතා කියලා ලියාගන්න. අභ්‍යන්තර පාලන දුර්වලතා. අභ්‍යන්තර පාලන දුර්වලතා. තව කැලක් ලියාගන්න. අභ්‍යන්තර පාලන දුර්වලතා. අභ්‍යන්තර පාලන දුර්වලතා ලියාගන්න. එක වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම. segregations of duties and responsibilities ඉංග්‍රීසියෙන් කිව්වොත් වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම. වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම. වැඩ කටයුතු බෙදා වර්ග කර නොතිබීම. දෙවැනි එක තමයි අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම. අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම. ඒක සුපරීක්ෂා කරන ක්‍රමවේදයක් නැතිවීම. අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම. අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම. ඊළඟ එක තමයි සාවද්‍ය ගිනුම් සංසන්දනයක් නොමැතිවීම. අපි කියනවා reconciliation. ඒව නැහැ. අන්න සාවද්‍ය ගිනුම් සංසන්දනයක් නොමැතිවීම. ගිනුම් වල සංසන්දනයක් නොමැතිවීම. ඊළඟ තොරතුරු තාක්ෂණයේ තිබෙන දුර්වලතා. තොරතුරු තාක්ෂණයේ තිබෙන දුර්වලතා. ලියකියවිලි සඳහා පාලනයක් නොමැතිවීම. ලියකියවිලි සඳහා පාලනයක් නොමැතිවීම.
ලියකියවිලි සඳහා පාලනයක් නොමැති වීම. right? දැන් මේව තමයි සාමාන්‍යයෙන් අභ්‍යන්තර පාලන දුර්වලතා. අභ්‍යන්තර පාලන දුර්වලතා. right? okay. මං හිතනවා දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙන්න ඇති මේ මූල්‍ය විශ්ලේෂණයේ පළමු කොටසේ. දැන් අපි දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් මේකේ දෙවෙනි කොටසෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ විගණනය. දැන් අපි මේ ප්‍රධාන කොටසෙන් කතා කරන්න යන්නේ මේ මූලික කරුණු. හරි. දැන් නැවත වරක් අපි විනාඩි 5ක් විතර අපි මේ දක්වා අපි සාකච්ඡා කරන ලද කරුණු ඉතාමත්ම කෙටියෙන් නැවත වරක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මේ මූල්‍ය වාර්තාකරණය සහ විශ්ලේෂණය කියන එකේ. right? එතකොට මේ කොටස් දෙකක් වෙනවා. එකක් තමයි මූල්‍ය වාර්තාකරණය සහ විශ්ලේෂණය. දෙවෙනි කොටස තමයි විගණනය. right? මේක තමයි මේ සබ්ජෙක්ට් එකේ තියෙන කොටස් දෙක. මූල්‍ය වාර්තාකරණය සහ විශ්ලේෂණය. right? සහ විගණනය. විගණනය අපි ලබන සුමානේ කරමු. දැන් අපි බලමු එහෙමනම් මූල්‍ය වාර්තාකරණයේදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ මොකක්ද කියලා. එතකොට අපි කිව්වා මූල්‍ය ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය ප්‍රකාශනයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ භාවිතාව පිණිස ආයතනයේ මූල්‍ය තත්ත්වය එහෙම නැත්නම් ආයතනයේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ තත්ත්වය තොරතුරු නිසියාකාරයට සකස් කරන ඉදිරිපත් කරන ලබන ලේඛනවලට අපි කියනවා නැත්නම් ප්‍රකාශනවලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. right? දැන් මතක තියාගන්න ඕනේ අපි කිව්වා මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරගන්නකොට අපි මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ මෙම මූල්‍ය ප්‍රකාශන නිවැරදි ආකාරයට ප්‍රමාණවත් මූලධර්ම වලට අනුකූලව ප්‍රමිතීන් වලට අනුකූලව සහ අපි කිව්වා අනිත් එක සංකල්ප වලට අනුකූලව පිළියෙල කරගත යුතුයි. මෙසේ පිළියෙල කරගන්නා වූ තොරතුරු උනන්දුවක් දක්ෂණ පාර්ශ්වයන් වෙත අවශ්‍ය තීරණ ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපි කියනවා මූල්‍ය වාර්තාකරණය කියලා. එහිදී අපි සාකච්ඡා කළා මූල්‍ය වාර්තාකරණයේදී මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කවුද? මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් අපි සාකච්ඡා කරා කවුද? ඔවුන්ට කෙසේද මේක වැදගත් වෙන්නේ? ප්‍රයෝජනවත් වෙන්නේ? අරමුණු මොනවද? ඔවුන්ට මේව ලබා දීමේ. එහිදී අපි සාකච්ඡා කළා කළමනාකාරීත්වයටයි වැදගත් වන්නේ. ඊට පස්සේ අපි කොටස්කරුවන්ට සහ අනාගත ආයෝජකයන්ට මූල්‍ය ප්‍රකාශන මූල්‍ය වාර්තාකරණය වැදගත් වන්නේ කෙසේද? තැන්පත්කරුවන්ට වැදගත් වන්නේ කෙසේද? මූල්‍ය ආයතනයන්ට වැදගත් වන්නේ කෙසේද? විශේෂයෙන් නියාමනකවරුන්ට වැදගත් වන්නේ කෙසේද? ඒ වගේම සේවකයන්ට සහ අනිකුත් රාජ්‍ය ආයතනයේ සඳහා වැදගත් වන්නේ කෙසේද? මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මූල්‍ය වාර්තාකරණය. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මේ මූල්‍ය වාර්තාකරණයේදී එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශනයක තිබිය යුතු ගුණාත්මක ලක්ෂණ මොනවාද? ගුණාත්මක ලක්ෂණ අපි සාකච්ඡා කළා සත්‍ය තොරතුරු පෙන්වුම් කිරීම, සඵලදායි ලෙස ඉදිරිපත් කිරීම, අදාළව ඉදිරිපත් කිරීම, ඒ ගිණුම් වාර්තා ඉදිරිපත් කරනකොට එහි තිබෙන ආකර්ශනීය භාවය, පහසුකම සරලව සංසන්දනය කිරීමට හැකියාව, විශ්ලේෂණය කිරීමට තිබෙන හැකියාව සහ සංක්ෂිප්තව සහ කඩිනම්ම නියම කලට වෙලාවට ඉදිරිපත් කිරීම. මේවා තමයි හොඳ මූල්‍ය වාර්තාකරණයේදී එව නැත්නම් මූල්‍ය ප්‍රකාශනයක තිබිය යුතු හොඳ ගුණ. දැන් මෙහිම අපි සාකච්ඡා කරගෙන යනකොට අපි කිව්වා එවනම් කවුද මේ මූල්‍ය වාර්තාකරණය සකස් කරන්න ඕනේ කවුද? කවුද මේව හදන්න ඕනේ? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න ඕනේ කවුද?
ඔවුන්ගේ වගකීම මොකක්ද? අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. එහිදී අපි සාකච්ඡා කළා ප්‍රධාන වගකීම් පුද්ගලයා තමයි කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරී. ඔහු විතරක් නෙමෙයි. මතක තියාගන්න ඔහුට විතරක් සම්පූර්ණ වගකීම දෙන්නේ නැහැ. ඔහු මූල්‍ය වගකීම ගන්නවා. නමුත් ඊට අමතරව සියලුම රේඛීය ව්‍යාපාර කළමනාකරුවන් ඔවුන් ආදායම් සහ වියදම් අදාළ තොරතුරු අර ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන්න ඕනේ. ඔහුට මේ මූල්‍ය වාර්තා පිළියෙල කර ගැනීම සඳහා. ඊට පස්සේ තවත් වැදගත් කොටසක් තමයි අපි කියවා බාහිර විගණක. මේ බාහිර විගණක ඔහුගේ කාර්යය තමයි මේ ප්‍රකාශන සකස් කරනකොට අර අපි කලින් කිව්ව සාධාරණ පිළිවෙලකට අර නියමිත සංකල්පවලට නියමිත ප්‍රමිතීන් වලට ප්‍රීමිත මූලධර්ම වලට අනුකූලව සකස් කර තිබේදැයි සොයා බැලීම බාහිර විගණකගේ කාර්යය. මේ ඊට පස්සේ අපි තවත් වැදගත් කට්ටියක් ඉන්නවා. කවුද? විගණක අනු කමිටුව නැත්නම් විගණක කමිටුව. විගණක කටුව තමයි මේ මූල්‍ය ප්‍රකාශන විමර්ශනය කිරීම සහ අර විගණනය සිදු කරන පුද්ගලයන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීම. right? අවසාන වශයෙන් මේ සියල්ලම වග කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩල නිසියාකාරයෙන් වග කිය යුතුයි ආයතනය තුල නිවැරදිව මූල්‍ය තොරතුරු සකසා දීම. මතකයිනේ? එතකොට කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරී, රේඛීය කළමනාකරුවන්, ව්‍යාපාර කළමනාකරුවන්, රේඛීය තුන බාහිර විගණක අනු කමිටුව සහ අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම මතක තියාගන්න කළමනාකාරීත්වයේ වගකීම. right? ඊවා ප්‍රකාශ ඉදිරිපත් කරනකොට අපි තවදුරටත් සාකච්ඡා කළා. ඔයගොල්ලන්ට මතක ඇති මේ ප්‍රකාශන අපි හෙළිදරව් හැම තොරතුරක්ම හෙළිදරව් කිරීම වැදගත් වෙනවා. ආයතනයේ තුල අර හොඳ විචක්ෂණශීලීතාවයෙන් යුතු මූල ප්‍රකාශන ඉදිරිපත් කරන බවට අපි හෙළිදරව් කිරීම කළ යුතුයි කියලා අපි අවබෝධයක් කරගත්තා. ඒ නිසි ලෙස විචක්ෂණීචාලයතාවයක් ඇති කර ගැනීම සඳහා හෙළිදරව් කිරීමේ වැදගත්කම අපි සාකච්ඡා කළා. මොනවද වැදගත්කම්? එකක් තමයි ආයෝජකයන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ඇති කිරීම. දෙක, මූල්‍ය පද්ධති ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීම. තුන්වෙනි කරුණ තමයි අවදානම නිසි ලෙස හඳුනා ගැනීම සහ ආයතනය තුල නිසියාකාරයෙන් අවදානම් කළමනාකරන ක්‍රමවේදයක් කියව නැත්නම් එහි සඵලදායීතාවය සාහවුරු කර ගැනීම. හතර තමයි වෙළඳ ව්‍යාපාර කටයුතු වල තොරතුරු විනිවිදභාවයකින් ඉදිරිපත් කිරීම. පස්වෙනි එක තමයි අර මගේ අතේ දුරින් කටයුතු කිරීම. සහ 6 විශේෂ සංග්‍රහයක් කිසි කෙනෙකුට නොපත්වීම සහ ඒ තුලින් ඇතිවන සත්‍යාචාරාත්මක නොවන පරිචරයන්ගෙන් ඇතිවන පරිචයන්ගෙන් ඇතිවීම වැළැක්වීම. මෙන්න මේ හින්දා තමයි අපිට අත්‍යවශ්‍යම වැදගත් වෙන්නේ අපිට මූල්‍ය ආයතනයක විචක්ෂණීතාවයේ තනා ගැනීම සඳහා අපිට උපකාරී වන්නේ කොහොමද? අර හෙළිදරව් කිරීම. ඊට පස්සේ අපි සාකච්ඡා කළා අර අභ්‍යන්තර පාලනයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අභ්‍යන්තර පාලනයකින් කරන්නේ කොමක්ද? මූල්‍ය වාර්තා කරන්නේදී අර ඉදිරිපත් කරනු ලබන මූල්‍ය වාර්තා නියම ලෙස සාධාරණ සහ සුරක්ෂිතව නිර්මාණය කරන බවට සහතිකයක් ලබා දෙන්න. එතකොට අපි අභ්‍යන්තර පාලනය කරන්නේ අර ඉදිරිපත් කරන වාර්තා નિયમિત ක්‍රමවේදයකට නැත්නම් යම් කිසි සැලැස්මකට සිදු කරන බව තහවුරු කිරීම. මම මේ සඳහා උදාහරණයක් දුන්නා. යම් කිසි අපි තුමු ඩ්‍රග් එකක්, අපි තුමු යම් කිසි ඖෂධයක් නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ එනකොට මේක භාවිතා කරන්නේ කවුද?
සාමාන්‍ය පුද්ගලයෝ සාමාන්‍ය පාරිභෝගිකයෝ. ඉතින් මේ ඩ්‍රග් එක නිසි ආකාරයෙන් සකස්සලා තිබුණේ නැත්නම් එම භාවිතය කරන පුද්ගලයන්ට යම් යම් අහිතකර ප්‍රතිපාක වලට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. එහෙමනම් අර ඩ්‍රග් එක නිෂ්පාදනය කරන ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ අභ්‍යන්තර පාලනයක් යටතේ. හැම අවස්ථාවකදීම මේ ඖෂධයට දාන අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය මෙම අමුද්‍රව්‍ය නැවත නැවත පරීක්ෂා කිරීම නිසි ආකාරයෙන් මේක මිශ්‍ර වෙනවද ඒ නියමිත සංස්කෘතිය අනුව මේ ක්වොලිටි බලනවද ක්වොලිටි ටෙස්ටිං නොයෙකුත් මේ ක්‍රියාවලියක් සිදු කරනවා මේ ක්‍රියාවලියට අපි කියනවා අභ්‍යන්තර පාලන ක්‍රමවේද ඊට පස්සේ එළියට එන ඩ්‍රග් එක නිසි ප්‍රමිතියෙන් යුතු ඩ්‍රග් එකක් ආන් ඒ වගේ තමයි මතක තියාගන්න ව්‍යාපාර මූල්‍ය වාර්තාකරණය යම් කිසි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයකට නතු වී ඉදිරිපත් කිරීම තුළින් එම ඉදිරිපත් කරන වාර්තාව නිසි ලෙස නිසි ආයකුරී සාධාරණ සුරක්ෂිත ලෙස නිපැයුම් කරලා තියෙනවා කියන එක තමයි තාවුරු වෙන්නේ. දැන් තේරුණා නේද? right? එතකොට මේක නිසි ආකාරයෙන් අභ්‍යන්තර පාලනයක් තුළ සිදුවෙනවාදයි සහතික කිරීම නැවත වරක් රඳා පවතිනවා අර ඉස්සර මම සඳහන් කරපු කොටස් එකට. කවුද? එක ප්‍රධාන මූල්‍ය නිලධාරී රේකීය කළමනාකරන ව්‍යාපාර කළමනාකරුවන් බාහිර විගණක අභ්‍යන්තර විගණක අනු කොමිටුව සහ අධ්‍යක්ෂක මේගොල්ලෝ තමයි තහවුරු කරන්න ඕනේ ආයතනය තුළ අභ්‍යන්තර පාලනයක් නිසි ආකාරයෙන් සිදු වෙනවා සහ ඒ අනුව තමයි මේ ව්‍යාපාරය මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන්නේ. එහෙම හොඳ ව්‍යාපාර පාලන තන්ත්‍රයක මොනවද තියෙන්න ඕනි මූලිකාංග අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි සාකච්ඡා කළා right මොනවද අභ්‍යන්තර පාලනයේ තිබෙන දුර්වලතාවය right මොනවද දුර්වලතාවය අර වැඩ කටයුතු බෙදා වෙන් කර නොමැතිවීම අධීක්ෂණ ශ්‍රිතයක් නොමැතිවීම අලාභ සඳහා සීමාවන් නොමැතිවීම ලියකියවිලි සඳහා පාලනයක් නොමැතිවීම තොරතුරු තාක්ෂණ පද්ධතියේ තිබෙන දුර්වලතා දුර්වල අවදානම් කළමනාකරණය මේවා තමයි අභ්‍යන්තර පාලනයේ දුර්වල right දැන් මේ සඳහා වළක්වා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් අභ්‍යන්තර පාලන ක්‍රම මොනවද අපිට භාවිතා කරන්න පුළුවන් පාලන ක්‍රමයක් තමයි අර අපි ඉගෙන ගත්තා වගේ කලින් ආයතනය තුල වැඩ කටයුතු බෙදා වෙන් කිරීම අධීක්ෂණ සිතයක් පැවතීම නේද ඒ ආදී කරුණු right okay ඒ කියන්නේ හොඳ job description එකක් තිබීම ආදී කරුණුත් මේකට අද පානවා right එතකොට මේ අනුව තමයි මේ දක්වා අපි සාකච්ඡා කළේ මේ තොරතුරු right එහෙනම් අපි දැන් යමු එතෙන් සිට ඉතුරු කොටසට දැන් ඔන්න අපි ඉගෙන ගන්න ඕනි මූල්‍ය අනුපාත විශ්ලේෂණය දැන් ඊට කලින් පොඩි නෝට් එකක් ලියා ගන්න වෙනවා ඔයගොල්ලන්ට මොකක්ද මේ අපිට ප්‍රධාන වශයෙන් මේ මූල්‍ය වාර්තාකරණයේදී මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී අපිට උගාක් වෙලාවට බලපාන කරුණක් තමයි කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය right මොකක්ද මේ දෙකේ වෙනස right එහෙනම් ලියා ගන්න පොඩි නෝට් එකක් ලියා ගන්න කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය නැත්නම් මැනේජ්මන්ට් accounting සහ ෆිනෑන්ෂල් accounting වල වෙනස right චුට්ටක් ලියා ගන්න right කළමනාකරන ගිණුම්කරණ සහ කළමනාකරණය ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය දෙපැත්තට ලියා ගන්න දෙක කළමනාකරන ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය right එතකොට මූල්‍ය ගිණුම්කරණයේදී අපි ප්‍රධාන වශයෙන් මොකද්ද කරන්නේ right
මූල්‍ය ගිණුම් කරණය. එතකොට දෙතෙන් දෙකක් කිව්වා මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය කියලා. විභාගෙට එන්න පුළුවන් සංසන්දනය කරන. මතකනේ එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන් වෙනවා සංසන්දනය කරන. ආතති පරීක්ෂාව එනේව තමයි ආතති පරීක්ෂාව අනිත් එක මොකද්ද? ආතති පරීක්ෂාවත් එක්ක හැමතිස්සෙම එන්නේ අනුකූලතා පරීක්ෂාව. ඒ වගේ එන්න පුළුවන් මේ වගේ කළමනාකරණ ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණය. right. එතකොට අපි ලියා ගන්න ඕන විදිහට ලියා ගන්න ඉස්සලාම අපි ලියමු මූල්‍ය ගිණුම් කරණය. right. දැන් මූල්‍ය ගිණුම් කරණයේදී නැත්නම් අපි ෆිනෑන්ෂල් accounting වල නැත්නම් ෆිනෑන්ෂල් accounting වලදී අපේ ප්‍රධාන මේ තොරතුරු සපයන්නේ කාටද? විශේෂයෙන් අපි මූල්‍ය ගිණුම් කරණයේදී බොහෝ විට බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම සිදු කරයි. උදාහරණයක් වශයෙන් නියාමනයන්ට, කොටස්කරුවන්ට, ණයකරුවන්ට විශේෂයෙන් මූල්‍ය ගිණුම් කරණයේදී අපි බොහෝ විට බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම සිදු කරයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ලියා ගන්න. බොහෝ විට නියාමනයන්ට, කොටස් හිමියන්ට තමයි මේ මූල්‍ය තොරතුරු අපි ඉදිරිපත් කරන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ. බොහෝ විට බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සැපීම සිදු කරයි. එතකොට කළමනාකරණ ගිණුම් කරණයේදී අපි විශේෂයෙන් තොරතුරු සපයන්නේ කාටද? විශේෂයෙන් අභ්‍යන්තර පාර්ශ්වයන් වන කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම. මතක තියාගන්න. තර මූල්‍ය ගිණුම් කරණයේදී අපි උගක් වෙලාවට කරන්නේ බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. විශේෂයෙන් නියාමනකයන්ට, කොටස් හිමියන්ට, ණයකරුවන්ට ආදී අයට. නමුත් කළමනාකරණ ගිණුම් කරණයේදී අපි වැඩිපුරම තොරතුරු ඉදිරිපත් කරන්නේ බාහිර පාර්ශ්වයන් නෙමෙයි අභ්‍යන්තර පාර්ශ්වයන්ට, අදාළ කළමනාකරුවන්ට, අදාළ අංශ වෙත. right? එක. දෙවෙනි වෙනස්කම්. විශේෂයෙන් මූල්‍ය ගිණුම් කරණය අපි තියෙන්නේ අපි හැමතිස්සෙම බලන්නේ අතීතය කෙරෙහි අවධානය යොමු තොරතුරු කෙරෙහි. නේද? අපි මූල්‍ය ප්‍රකාශන දන්නේ අතීතීය තොරතුරු පදනම් කරගෙන. right. එතකොට ලියන්න. මූල්‍ය ගිණුම් කරණේ අතීත තොරතුරු කෙරෙහි අවධානයක් යොමු කරයි. අතීත තොරතුරු. නමුත් කළමනාකරණ ගිණුම් කරණයේදී මතක තියාගන්න අතීත තොරතුරු මත නෙමෙයි ප්‍රධාන අවධානය යොමු කරන්නේ වර්තමාන සහ අනාගත කෙරෙහි වැඩි අවධානමක් යොමු කරයි. ලීසි මතක තියාගන්න. එතකොට මූල්‍ය වාර්තාකරණයේ මූල්‍ය තොරතුරු අපි වැඩි අවධානයක් යොමු කරන්නේ අතීත තොරතුරු, past information. නමුත් කළමනාකරණ ගිණුම් කරණයේදී අපි ඒ තොරතුරු වැඩි අවධානයක් යොමු කරන්නේ වර්තමාන සහ අතීත කෙරෙහි. දෙක. තුන්වෙනි එක. ප්‍රධාන වශයෙන් මූල්‍ය ගිණුම් කරණයේ අපි නෛතික අවශ්‍යතා මත තොරතුරු ලබා දී. නෛතිකමය අවශ්‍යතා අපිට ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කියනවා, නියාමකවරු කියනවා. නැත්නම් අපි පිළිගත් නෛතිකමය අවශ්‍යතා මත තොරතුරු ලබා දෙනවා. හැබැයි මතක තියාගන්න කළමනාකරණ ගිණුම් කරණයේදී කාගේ අවශ්‍යතාවය මතද අපි ලබා දෙන්නේ තොරතුරු? විශේෂයෙන් කළමනාකාරීත්වයේ අවශ්‍යතාවය මත. right? okay. ඔන්න දැන් අපි වෙනස්කම් තුනක් ඉගෙන ගන්න. තව දෙකක් විතර අපි දාගමු. එතකොට දැන් අපි මේ සාකච්ඡා කරමින් තියෙන්නේ මොකද මේ කවුරුද්දක අහපු ප්‍රශ්නයක් මේක. කළමනාකරණ ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණී වෙනස්කම් සඳහන් කරා. එතකොට දැන් මතකයිනේ අපි දැන් තුනක් කතා කළා. හතරවෙනි එක අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂ වූ මූල්‍ය ගිණුම් කරණයේදී අපිට ගන්න පුළුවන් විශේෂ වූ මූල්‍ය සංකල්ප සහ
තත්ත්වයන් වලට අදාළව අපි පිළියෙල කරනවා. අපි කිව්වා පිළිගත් සම්මත සංකල්ප වලට අනුකූලව, ප්‍රමිතීන් වලට අනුකූලව සහ අනුකූලව සහ නීති රීති වලට අනුකූලව පිළියෙල කර යුතුයි. මූල්‍ය ගිණුම් කරන්නේදී ඒ මූල්‍යයේ ආයතනයේ තොරතුරු අපි පිළි කරන්න ඕනේ මූල්‍ය සංකල්ප තත්ත්වයන්ට අනුව පිළියෙල කරන්න ඕනේ. එහෙනම් කළමනාකරන ගිණුම් කරන්නේදී අපි ඒවා පිළියෙල කරන්න ඕනේ කළමනාකරණයේ අවශ්‍යතාවලට අනුව ආයතනයට අවශ්‍ය ආකාරයෙන් පිළියෙල කරන්න. right okay තව එකක් කතා කරමු. තව වෙනසක් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මූල්‍ය ගිණුම් කරන්නේදී අපි පෙන්වන්නේ ආයතනයක සමස්ත තත්ත්වය. ආයතනයක සමස්ත තත්ත්වය. right ඒ ආයතනයේ සමස්ත තත්ත්වය තමයි අපි පිළියෙල කරන්නේ. නමුත් කළමනාකරන ගිණුම් කරන්නේදී අපි යොමු කරන්නේ අවශ්‍ය අංශය සඳහා පමණයි. අවශ්‍ය අංශයම නැත්නම් අවශ්‍ය කාර්යයක් සඳහා පමණයි අපි කියන්නේ. සමස්ත පික්චර් එක ඕනේ අපි හිතමු අපිට ඕනේ ගිණුමක් උදාහරණයක් ගත්තොත් නව ගිණුමක් නැත්නම් අලුත් ප්‍රොඩක්ට් එකක්. ඒතකොට මේ ප්‍රොඩක්ට් එක ගැන විතරයි කියන්නේ. මුළු ආයතනය ගැනම කියන්න ඕනේ. නමුත් මූල්‍ය ගිණුම් කරන්නේදී අපි සමස්ත ආයතනය පිළිබඳව චිත්‍රය ඇති කරනවා. දැන් මේ ටික තමයි කළමනාකරන ගිණුම් කරණය සහ මූල්‍ය ගිණුම් කරණයේ ප්‍රධාන වෙනස්කම් වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. දැන් අපි නැවතත් යමු අපේ පාඩමට. right? දැන් ඔන්න මේ මූල්‍යකරණයේ විශේෂ දෙයක් තමයි අපි ඉගෙන ගත්තා වගේ දැන් අපිට භාවිතා කරන්න තියෙනවා මූල්‍ය අනුපාත විශ්ලේෂණය. right? එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මූල්‍ය අනුපාත විශ්ලේෂණය ratio analysis අපිට වැදගත් දෙයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මම මේවා ගැන ඔයගොල්ලන්ට වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද තවදුරටත් අපිට මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලෝගේ ණය කළමනාකරණයේදී එතකොට මූල්‍ය කළමනාකරණයේදී විශේෂයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා තිරස් විශ්ලේෂණය, සිරස් විශ්ලේෂණය නේද? නොයෙකුත් කරුණු ඉගෙන ගන්නවා. එම නිසා මම මේ පිළිබඳව වැඩිදුර දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න යන්නේ නැහැ. නමුත් සමහර වැදගත් දේවල් පමණක් අපි සාකච්ඡා කරමු. අපිට ඔයගොල්ලෝ ඉගෙන ගන්න නිසා. එතකොට තිරස් විශ්ලේෂණය, සිරස් විශ්ලේෂණය, ප්‍රවණතා විශ්ලේෂණය, අනුපාත විශ්ලේෂණය, කර්මාන්ත පිළිබඳ නොඑක ආකාරයට මූල්‍ය ප්‍රකාශන අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක් වැඩි අවධානයක් දෙනවා මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණයට. right? එතකොට අනුපාත විශ්ලේෂණය. එතකොට අනුපාත විශ්ලේෂණයකදී අපි ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ කුමක්ද? අපි අනුපාත විශ්ලේෂණයදී කරන්නේ ගිණුම් අගයන් දෙකක් සම්බන්ධ වන ආකාරය තමයි අපි සාකච්ඡා කරන්නේ. right? එතකොට මූල්‍ය අනුපාත විශ්ලේෂණය මත කියා ගන්න අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වයන් දෙකම භාවිතා කරන ක්‍රමවේදය. right? එතකොට එහෙමනම් අනුපාත විශ්ලේෂණය බාහිර පුද්ගලයෝ බැලුවොත් එහෙම සැපියුම්කරුවන්, මහජනතාව, ආයෝජකයෝ, අභ්‍යන්තර වශයෙන් කළමනාකරුවන් සහ සේවකයෝ මේ දෙගොල්ලම ව්‍යාපාර කටයුතු සොයා ගැනීමට උපකාරී වෙන විශ්ලේෂණ ක්‍රමයක්. එතකොට අනුපාත විශ්ලේෂණයේදී අපිට වැදගත් වන්නේ මෙම අනුපාත විශ්ලේෂණය ගණනය කරන් පස්සේ එම අනුපාතයන් සමාගමේ අතීත අනුපාතයත් එක්ක සංසන්දනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? තිරස් විශ්ලේෂණය මූල්‍ය අනුපාතයන් අතීත අනුපාතයත් එක්ක
අනාගත පුරෝගතනය කළන්න ඇති අනුපාතත් එක්ක බලනවා. එතකොට සමාගම තවත් කර්මාන්තයක තිබෙන තමත් ඉන්ඩස්ට්‍රියත් එක්ක සංසන්දනය කරනවා. ඒ වගේම තරගකාරී ආයතනත් එක්ක සංසන්දනය කරනවා. එතකොට මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය අපිට නොයෙකුත් ආකාරයට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ අනුපාත විශ්ලේෂණ. අපිට විශේෂයෙන් අවධානය අපි යොමු කරන්නේ මේ අනුපාත විශ්ලේෂණය සඳහා. right? අපේ පාඩමේ වැඩිපුර තියෙන ඉගෙන ගන්න අපිට අනුපාත විශ්ලේෂණය. එතකොට ඔයගොල්ලෝ මේ අනුපාත විශ්ලේෂණය ගැන සාකච්ඡා කරනකොට අපිට ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. right? අපි හුඟක් වෙලාවට තීරණය කරනකොට අපි ඉගෙන ගන්නවා මේ අනුපාත විශ්ලේෂණය අපි භාවිතා කරනකොට මේ අනුපාත විශ්ලේෂණයේ නොයෙකුත් දුර්වලතා අපිට දැක ගන්න පුළුවන්. right? නැත්නම් අනුපාත විශ්ලේෂණයේ සීමාවන් නැත්නම් මූල්‍ය ප්‍රකාශන සීමාවන් අනුපාත විශ්ලේෂණයේ සීමාවන් උතනම කොහරි ලියා ගන්නකො අනුපාත විශ්ලේෂණයේ සීමාවන් මොකද අනුපාත විශ්ලේෂණයේ සීමාවන් අපි ගත්තොත් එම එකක් තමයි අතීත දත්ත මත පදනම් ගණනය කිරීම. එක අනුපාත විශ්ලේෂණයේ සීමාවන් මෙතනම ලියා ගන්න අනුපාත විශ්ලේෂණය කියලා එතනම ලියා ගන්න අනුපාත විශ්ලේෂණයේ සීමාවන් drawbacks නැත්නම් අඩුපාඩු. එක අනුපාත අපි හදන්නේ අතීත දත්ත පදනම් කරගෙන. ඒක ප්‍රධාන weakness එකක්. right? අනිත් එක ඓතිහාසික පිරිවැය සංකල්පය භාවිතා කර සදා මූල්‍ය ප්‍රකාශන වල ඇති අයිතම ඓතිහාසික පිරිවැය සංකල්පය මත පදනම් කරගෙන. අනිත් එක අපි සමහර වෙලාවට සංසන්දනය කිරීමේදී ඇතිවන දුර්වලතා. දැන් අපිට තවත් අපි කිව්වට සංසන්දනය කරන්න පුළුවන් කියලා. නමුත් තවත් ආයතනයත් එක්ක කලින්ම සංසන්දනය කරන්න බෑ. මොකද විවිධ වූ ආයතන විවිධ වූ ගිණුම් ක්‍රම භාවිතා කරලා තමයි ඒවා තොරතුරු මූල්‍ය ප්‍රකාශන සඳහන්. එතකොට මේ විවිධ වූ මූල්‍ය ගිණුම් ක්‍රම ප්‍රතිපත්ති භාවිතා කිරීමේදී මේක ඇපල් වගේ සංසන්දනය කරන්න බෑ. ඒක තවද ව්‍යාපාර සංසන්දනය කිරීමේදී ව්‍යාපාර භාවිතා කරන ගිණුම්කම වල තිබෙන ප්‍රතිපත්ති වෙනස්කම් නිසා සංසන්දනය ලේසි නෑ. සංසන්දනය අපහසු වෙන්න පුළුවන්. තේරුණා නේද? සංසන්දනය අපහසු වෙන්න පුළුවන්. මොකද ඒ ගිණුම් ක්‍රම භාව දැන් අපි මේ මූල්‍ය අනුපාත සඳහා ගන්නේ මූල්‍ය ප්‍රකාශන වල තොරතුරුනි අතීත තොරතුරුනි. එතකොට යම් කිසි ආයතනයක් ඒ ගිණුම් ප්‍රකාශන නැත්නම් මූල්‍ය ප්‍රකාශන භාවිතා කිරීම සඳහා භාවිතා කරන ගිණුම් ප්‍රතිපත්ති වල වෙනස්කම් නිසා අපිට නිවැරදි ලෙස සංසන්දනය කිරීමේදී සත්‍ය තොරතුරු අපිට ලබා ගැනීමට ඉදිරිපත් වෙන නොමැති. අනිත් එක තමයි ප්‍රධාන දේ තමයි දැන් යම් කිසි දිනකට පැවති තත්ත්වය සංසන්දනය කිරීමේදී විශේෂයෙන් අර ගුණාත්මක තොරතුරු භාවය තිබෙන හිඟභාවය. එකක් තමයි සමානව ප්‍රමාණවත් තොරතුරු නොමැති. ප්‍රමාණවත් තොරතුරු නොමැති. right? මෙන්න මේවා තමයි අනුපාත විශ්ලේෂණී අපිට දැකගත හැකි යම් සාකච්ඡා කළ හැකි යම් දුර්වලතා අපිට මෙහිදී සාකච්ඡා කරන්න පුළුවන්. මේ අනුපාත විශ්ලේෂණයේදී අපි පවතින දුර්වලතා. right? කෙසේ නමුත් අපි බලමු දැන් මේ මූල්‍ය අනුපාත විශ්ලේෂණය කිරීමේදී අපිට වැදගත් වන අනුපාත කීපයක් විතරයි අපි සාකච්ඡා කරන්නේ. එකක් තමයි
ක්‍රියාකාරී අනුපාත. ක්‍රියාකාරී අනුපාත කියලා කියන්නේ වත්කම් වලට සාපේක්ෂව නැත්නම් ව්‍යාපාරයේ වත්කම් කොතරම් කාර්යක්ෂමව ආයෝජනයේ කටයුතු සඳහා යොදා ගන්න. ව්‍යාපාරයේ තියෙන වත්කම් කොතරම් කාර්යක්ෂමව ආයෝජන කටයුතු සඳහා යොදා ගන්න. ඒක තමයි ක්‍රියාකාරී. ඊට පස්සේ අපිට මයින් පුළුවන් ද්‍රවශීලතා අනුපාත. ඒ කියන්නේ කෙටි කාලීන සහ දිගු කාලීන නැත්නම් විශේෂයෙන් කෙටි කාලීන වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව. ද්‍රවශීලතා අනුපාත. අනිත් එක තමයි අපි සාකච්ඡා කළා නුබුන්වත්කම් අනුපාතය solvency ratio. ණය බැඳීම් තෘප්තිමත් කිරීමේ හැකියාව. අනිත් එක තමයි ලාභදායීතාවය අනුපාතය. වියදම් පාලනයෙන් ලාභය වැඩි කර ගැනීමේ හැකියාව. right? එතකොට අපි දැන් ගත්තොත් එහෙම ක්‍රියාකාරී අනුපාත ගත්තොත් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන ක්‍රියාකාරී අනුපාත. දැන් දීර්ඝ ලෙස මේවා අහන්නේ නැහැ මතක තියාගන්න අපිට අවබෝධයක් ගන්න ඕනේ. මූල්‍ය විශ්ලේෂණයේදී. එකක් තමයි තොග පිරිවැටුම් අනුපාතය. දැන් මම මේවා වැඩිපුර ගන්නන්නේ නැහැ මොකද ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල ෆිනෑන්ස් මැනේජ්මන්ට් වල ඉගෙන ගන්න නිසා. තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ විකුණුම් පිරිවැය සාමාන්‍යතුයි. යම් කිසි කාල සීමාවක් තුල බඩු තොග කොපමණ වතාවක් මිලදීගෙන විකුණා ඇද්ද? ස්ටොක් ටර්නෝවර් කොපමණ කල් ගන්නවද ඒවා තැම්පත් කරලා තියනවද ගබඩාවල කොපමණ දුරට ඒවා භාවිතා කරලා නිමි භාණ්ඩ හදලා විකුණලා තියෙනවා. මොකද ස්ටොක් එකක් කියන්නේ අමතර වියදමක්. වැඩිපුර ස්ටොක් තිබා ගැනීම අපිට ලාභයට බලපානවා. ඇයි ස්ටොක් වැඩිපුර තියාගත්තම වැඩිපුර ස්ටොක් ස්ටෝරේජ් කොස්ට් එක යනවා. එතකොට ඒ සඳහා ඉන්ෂුරන්ස් ආදී මේකේ නොයෙකුත් වියදම් වැඩි වීම නිසා. ඊට පස්සේ ක්‍රියාකාරී අනුපාතය තමයි ණය ගැති පිරිවැටුම් අනුපාතය. විකුණුම් සහ සාමාන්‍ය ණය. ඒ කියන්නේ කාල සීමාව තුළ කොපමණ වතාවක් ණයට භාණ්ඩ ලබා දී මුදල් ලබාගෙන මොකක්ද අපේ ණය සීමාවන්? මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය කාල සීමාවක් තුළදී වත්කම් වලින් කොපමණ විකුණුම් ප්‍රමාණයක් සිදු වී ඇද්ද? ඊට අමතරව අපි කාර්ක ප්‍රාග්ධනය කතා කළොත් working capital කතා කළොත් කොපමණ කාර්යක්ෂමව අපි working capital භාවිතා කරලා ඇද්ද? අපි මේවට අපි කියනවා ක්‍රියාකාරී අනුපාත. එතකොට මේ ක්‍රියාකාරී අනුපාත කතා කරනකොට අපිට මෙහෙයුම් චක්‍රය ගැන කතා නොකර ඉන්න අපහසුයි. එතකොට මොනවද මේ මෙහෙයුම් චක්‍රය කියලා කියන්නේ? මෙහෙයුම් චක්‍රය කියන්නේ ව්‍යාපාරයක් තොග සඳහා ආයෝජනය කරන කාලය සහ ණයගැතියන්ගේ නැවත මුදල් ආය කර ගැනීමට ගතවන කාලයට අපි කියනවා මෙහෙයුම් චක්‍රයක්. ව්‍යාපාරයක් තොග සඳහා ආයෝජනය කරන කාලය සහ ණයගැතියන්ගේ නැවත මුදල් ආය කර ගැනීමට ගතවන කාලයට අපි කියනවා මෙහෙයුම් චක්‍රය. එතකොට ව්‍යාපාරයක් තොග සඳහා ආයෝජනය කරන කාලය සහ ණයගැතියන්ගේ නැවත මුදල් ආය කර ගැනීමට ගතවන කාලයෙන් ණය හිමියන්ගේ සහ අනිකුත් වියදම් සඳහා මුදල් ගෙවීමට ලැබෙන කාලය අඩු කිරීමෙන් ලැබෙන දින ගණන සුද්ධ මෙහෙයුම් චක්‍රය. right? දැන් මතක තියාගන්න මේ කාලය අඩු වෙන්න මතක තියාගන්න චක්‍රය අඩු වෙන්න චක්‍රය දිගු වෙන තරමට ද්‍රවශීලතා අවශ්‍යතාවයන් වැඩි වෙනවා. එතකොට ද්‍රවශීලතාවය අඩුවෙන් පෙන්වු කරනවා මේ කාලය අඩු වෙනකොට. එතකොට අපිට මුදල් ලැබෙන වේගය සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙයුම් චක්‍ර සමීකරණයක් වශයෙන් ගත්තොත් එහෙම අර අපි ඉදිරිපත් කළ තොග රඳවා ගැනීමේ කාලය
තොග විකිණීමට සහ නිෂ්පාදයට ගතවන සාමාන්‍ය කාලය. කොච්චර කාලයක් යනවද තමුන්ගේ ස්ටොක් එක? ණය ගැති සහ අනිකුත් ලැබීම්. ණය ගැතියන්ගෙන් මුදල් අය කර ගැනීමට කොපමණ කාලයක් ගත වෙනවද? ඒ වගේම අනිත් පැත්තෙන් නම හිමියට මුදල් ගෙවීමට ලබා දෙන සාමාන්‍ය කාලය. අපි බඩු ගත්තම ණයට බඩු ගන්නේ. එයාට කොච්චර ඉක්මනට ණය දෙනවද? එතකොට අපි විකුණලා කවද්ද ගන්නෙ සල්ලි. මේ දෙක අතර කාල පරිච්ඡේදය කොහොමද? අපි වැඩි ප්‍රමාණ ඉක්මනින් ණය දෙනවා, ණය පියන්ට හිමි වෙනවා. හැබැයි මුදල් අය කරගන්නේ කාලයක් ගිහිල්ලා. එහෙනම් අපි වැදගත් වෙන්න ඕනේ මොකද්ද? හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ණය ගැතියන්ගෙන් මුදල් අය කර ගැනීම කෙටි කාලීන වෙන්නත් ඕනේ. හැබැයි පුළුවන් තරම් අපි දික් කරනවා ණය හිමියන්ට මුදල් ගෙවීමේ කාලය වැඩි කරගන්නවා. ඒක තමයි අපිට හොඳ. අපි බඩු විකුණලා හම්බෙන ණයකරු අපේ විකුණායට දීලා ණය එකතු කර ගැනීමේ කාලය අඩු කරගන්න ඕනේ පුළුවන් තරම්. නමුත් අපි බඩු අරගෙන අමුද්‍රව්‍ය අරගෙන ඒ නම හිමියන්ට ණය පියවන්ට යන කාලය වැඩි කරගන්න. එතකොට තමයි මේ ද්‍රවශීලතාවය අපිට උපරිම ලෙස නැත්නම් අපිට මුදල් ද්‍රවශීලතාවයක් ඇති වෙනවා. ඇයි මුදල් හම්බෙන්නේ නැතුව මුදල් ගෙවන්න වෙනවා අපේ ණය හිමියන්. right? okay. දැන් අපි මෙහෙම චක්‍රය ගත්තොත් එහෙම සමීකරණයක් ආසෙන් තොග රඳවා ගැනීමේ කාලය සහ ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය සමාන වෙනවා මෙහෙම චක්‍රයට. ඒ කියන්නේ තොග රඳවා ගැනීමේ කාලය ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය එකතු කරලා ණය හිමියන් අනිකුත් ගෙවීම් කාලයෙන් අඩු කළාම අපිට එන සූත්‍ර මෙහෙම චක්‍රය. එහෙමනම් අපි හැමතිස්සෙම මොකද්ද කරන්න ඕනේ? right? ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය පුළුවන් තරම් අඩු කරලා ණය හිමි සහ අනිකුත් ගෙවීම් කාලය වැඩි කරන්න. තොග රඳවා ගැනීමේ කාලයත් අඩු කරන්න. එතකොට අපිට හම්බ වෙනවා සුද්ධ මෙහෙයුම් චක්‍රය. right? එතකොට ඒක තමයි අපිට වැදගත්. අපි උත්සාහ ගන්න ඕනේ හැමතිස්සෙම කුමක් කරන්නද? තොග රඳවා ගැනීමේ කාලය අඩු කිරීම, ණය ගැති සහ අනිකුත් ලැබීම් කාලය කෙටි කිරීම සහ ණය හිමියන්ට වැඩි කාලයක් ලබා දීම. එතකොට අපිට හම්බ වෙනවා සුද්ධ මෙහෙයුම් චක්‍රය. right. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ තවත් ද්‍රවශීලතා අනුපාත සම්බන්ධයෙන් අපි මේ ගැන කෙටියෙන් සාකච්ඡා කළා. කොයි වෙලේද අපි සාකච්ඡා කරලා ද්‍රවශීල අනුපාත සාකච්ඡා කරනකොට පොඩි අවබෝධයක් තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට මම පුනා කියන්නේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට්, එතකොට ෆිනෑන්ස් මැනේජ්මන්ට් වලදී මේ අනුපාත දීර්ඝ ලෙස අපි ඉගෙන ගන්නවා. නමුත් කළමනාකරණයේ ඉතාමත්ම වැදගත් මූල්‍ය වාර්තාකරණයේදී සමහර අනුපාත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කිරීම හැකි වත්කම් වලට අපි කියනවා කෙටි කාලීන වගකීම් පියවීමට ඇති හැකියාව මේ සොයා බැලීමක් කරන්න. අපි ගන්නවා ජංගම අනුපාතය. අපි දන්නවා නේද ජංගම වත්කම් බෙදීම ජංගම වත්කම් භාවිතයෙන් වගකීම් පියවීමේ හැකියාව සොයා බලනවා. ඊට පස්සේ අපි කියනවා quick asset ratio ජංගම වත්කම් වලින් අර තොග අයින් කරාම අපිට කොපමණ දුරට ඉහළ ද්‍රව්‍යශීල වත්කම් භාවිතයෙන් ජංගම පියවීමේ හැකියාව ලැබෙනවද කියලා. right? දැන් මේවා සාපේක්ෂව අපි දන්න දේවල්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ නිබුන් වත්කම් අනුපාතය. අපි මේවා කලිනුත් කළා. right? ව්‍යාපාරික අවදානම නැත්නම් business risk බොහෝ විට ව්‍යාපාරේ කටයුතු මත තීරණය කරනවා. එතකොට මූල්‍ය අවදානම සිදු කරන්නේ financial risk. ඒ තම ප්‍රාග්ධනය රැස් කිරීමට යොදා ගන්නා මාර්ග මත financial risk. අපි කිව්වා leverage අපි ඉගෙන ගන්නවා. අපි ඉගෙන ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්තා leverage අනුපාතය. leverage buyout මතකයි නේද? වැඩි ප්‍රමාණයක් ණය අරගෙන ආයතනයක් අත්පත් කර ගැනීමට අපි කියනවා
ලීවරණ තෝවරණ අනුපාතය ලීවරේජ් බයි අවුට් කියලා රයිට් ඒක අපි කලින් ඉගෙන ගත්තා. එතකොට නුබුන්වත් වත්කම් අපි වර්ග දෙකක් යටතේ අපි සාකච්ඡා කරනවා. එකක් සංරචක ප්‍රතිශත නැත්නම් component percentage එහෙම නැත්නම් ආවරණ අනුපාත කියලා වශයෙන්. right එතකොට සංරචක ප්‍රතිශතවලදී අපි ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ව්‍යුහයේ කොටස් තමයි සංසන්දනය කරන්නේ. කොපමණ දුරට පොලිය සහ මුදල අපිට පියවා ගත හැකිද? රටක් වශයෙන් අපිට මුහුණ පාන්න සිදු වෙලා තියෙන ප්‍රධාන දේ තමයි අපේ මේ ඩෙට් එක නැත්නම් ණය. කොපමණ දුර අපි ණය ගෙවන්න ඕනේ. ණය ගෙවීමේදී කොපමණ පොලිය ගෙවන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ නුබුන්වත් අනුපාත කොපමණ දුරට බලපානවද ආයතනය තුළ. right එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් නුබුන්වත් අනුපාත අපි මයින ආකාර තමයි ණයවත්කම් අනුපාතය debt to asset ratio long term debt to asset ratio debt to equity ratio සහ financial leverage මුළු වත්කම් වලින් කොපමණ ප්‍රමාණයක් ණය අරගෙන තිබෙනවා ණය මත ඇති කරන බලපෑම right අපේ financial leverage එක රටක් වශයෙන් හරි වැදගත් right එතන මුළු ණය මුළු අයිතිවාසිකම් debt to equity ratio කොපමණ කොටස් ප්‍රාග්ධනයට සාපේක්ෂකව ණය මගින් සම්පාදනය කරලා තියෙනවා right මේ financial leverage කියලා කියන්නේ මේ අනුපාතයේ තිබෙන balance එක කොපමණ දුරට අපේ ණය අරගෙන අපේ මේ වත්කම් පියෝගෙන තිබෙනවා right එතකොට ඊළඟ දේ තමයි අර අපි සාකච්ඡා කළේ ආවරණ අනුපාත right interest coverage ratio right අපි කොපමණට පොලී ගෙවීමට හැකියි කියා right අපි මෙහිදී බලන්නේ ඒතකොට දෙකක් තියෙනවා අපි ඉගෙන ගත්තා අපි සාකච්ඡා කළා නුබුන්වත් වත්කම් අනුපාත කරන ක්‍රම දෙකක් එකක් තමයි සංරචක ප්‍රතිශතය කියන්නේ සහ ආවරණ අනුපාතය කියන්නේ කොපමණ දුරට මේ හැකියාවන් දෙකම අපිට පුළුවන්ද කියන එක. සංරචක ප්‍රතිවාසි කියන්නේ කොපමණ මත ණය මත රඳා පවතිනවද? ඒ තුල අපිට ගෙවන්න සිදු වෙන පොලි අනුපාතය අපිට ගෙවන්න පුළුවන්කම තියෙනවා. මේ දෙක තමයි නුබුන්වත් වත්කම් අනුපාතය යටතේ අපිට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ලාභදායිතාවය අනුපාතය. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නෑ. අපිට කොපමණ මුදලක් අපි උත්පාදනය කරනවද අපේ ලාභය වශයෙන්. ඒක අපිට තියෙන්නේ ලාභදායිතාවය අනුපාත යටතේ ඉගෙන ගන්න. එතකොට අපි දන්නවා ලාභදාය අනුපාතය, දල ලාභ අනුපාතය, operating profits, net profits, බදු පෙරලාභය, බදු පසුලාභය ආදී අනුපාතයන් ආදායම් පිරිවැටුම සමග සංසන්දනය කිරීම. right ඒවා අපිට ප්‍රධාන වශයෙන් එනවා. මේ ලාභ වත්කම් මත ප්‍රතිලාභ දැන් මම දීර්ඝ ලෙස ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න යන්නේ. නමුත් තව ප්‍රධාන සාකච්ඡාවක් වශයෙන් අපිට කතා කරන්න පුළුවන් මේ ඩියුපොන්ට් සමීකරණය කියලා. මේ සමීකරණයෙන් මූල්‍ය ප්‍රකාශ මගින් දැක්වෙන ප්‍රතිලාභයේ ඇති වූ ආකාරය කොටස් වලට බෙදා පෙන්නුම් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සමීකරණය කියන්නේ මුළු වත්කම් අයිතිකරුවන්ගේ මුළු වත්කම් ප්‍රමාණය ROA. RO කියන එක වැඩි කරාම RO එකෙන් එනවා RO return on equity. මුළු වත්කම් මුළු අයිතිකරුවන්ගේ අයිතිය වැඩි කළොත් සුද්ධ ලාභයෙන් ඒත් එනවා ROE. සුද්ධ ලාභය සාමාන්‍ය. එහෙනම් මේ දෙක සමාන නම් මේ දෙක දැම්මොත් දෙපැත්තට මුළු වත්කම් මුළු අයිතිකරුවන්ගේ අයිතිය විකුණුම් සාමාන්‍ය මුළු වත්කම් සුද්ධ ලාභය බෙදීම විකුණුම් මේක සමානයි ROE. මේකට අපි කියනවා ඩියුපොන්ට් සමීකරණය කියලා. සමහර වෙලාවට අපිට වත්කම් සඳහා ගිණුම් තබන්න වෙනකොට මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. ඒකත් ගිණුම් කරන්නේදී අපිට වෙනස් වෙලා තියෙන දෙයක් held to maturity HTM කියලා කියන්නේ දෛනික ලාභ පාඩු ගණනය කරන්නේ නැහැ.
නමුත් අයිතිවාසික පිරිවෙස්ට තමයි ශේෂපත්‍රය සටහන් කරන්නේ. දැන් මේවා වැදගත් වෙන්නේ අපිට වත්කම් සඳහා ගෙනුම් තියෙනකොට. ඒ කියන්නේ අපි ඇසෙට් වැලියු කරනකොට තමයි මේවා අපි සාකච්ඡා කරන්නේ. මේ IFRS ගේ 9 එකේ අලුත් ක්‍රම. ඒ නිසා වැඩි අවබෝධයක් නැහැ මම ඔයගොල්ලන්ට බහලා දුන්නා කොහොමද මේ වත්කම් සඳහා ගෙනුම් තැබීම සිදු කරන්න ඕනේ කියලා. ඊටත් අමතරව අපිට තවත් වැදගත් අනුපාත රාශියක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. බැංකුවක් වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් මේ විශේෂ අනුපාත අපි සාකච්ඡා කළොත් විශේෂයෙන් අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි අපේ ඉන්ට්‍රස්ට් මාජින් එක. නිම් අපිට අපේ දැන් අපි කියනවා අපේ නිම් එක අඩු වෙගෙන යනවා. ඒ ලාභය ආන්තිකයේ පොලි ආන්තිකයේ අඩු වෙගෙන යනවා. right ඒ මොකද අපිට තියෙන ગેප් එක එන්න අඩු වෙගෙන යනවා. එතකොට අනිත් එක තමයි cost to income ratio. මෙහිම පිරිවැස ආදායම අතර අනුපාතය. ඊට පස්සේ අපි සාකච්ඡා කරන මූල්‍ය සමාගම් අනුපාතයක් තමයි අපේ කාස අනුපාතය. ඒ කියන්නේ කොපමණ අපේ ජංගම ඉතුරුම් තැන්පතු ප්‍රමාණයත් එක්ක මුළු තැන්පතු ප්‍රමාණයෙන් අපේ ජංගම සහ ඉතුරු කිරුම් වල තැන්පතු ප්‍රමාණය. සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ලංකාවේ බැංකුවල තියෙන 33 34 වගේ රේන්ජ් එක. ඒ කියන්නේ මේ කාස ප්‍රතිශතය වැඩි වෙන්න මොකද ඇති වෙන්නේ? ඒක ප්‍රතිශතය වැඩි නම් අපිට ලාභතාවය වැඩි. ඒ මොකද ජංගම ගිණුම් සඳහා අපිට පොලියක් ගෙවන්න ඕනේ. ඉතුරු තැන්පතු සඳහා අපි ගෙවන පොලිය අනුපාතය අඩුයි. ඒතර අපි මුළු තැන්පතු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මේ දෙක තියාගත්තොත් අපිට ඇතිවන ලාභය වැඩි. එතකොට පිරිවැය අරමුදල් cost of capital එක අඩු වෙනවා. ඒ තුලින් අපිට ලාභය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා බැංකු විශේෂ ක්‍රම භාවිතා කරනවා. නේද? කාලයක් තිබ්බ අපි ඉතුරු තැන්පතු හිමියන්ට යම් ඩ්‍රෝස් තිබ්බා දිනුම් ගැදීම් දැන් ඒව නවත්තලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ. ඒව නැත්නම් අපි කරන්න ඕනේ ඉතුරුම් තැන්පතු සහ දැන් අපිට මේ தත්ත්වය මේ කාසයක වැඩි කරගන්න මේ ප්‍රමාණය එච්චරම ප්‍රශ්නයක් නැහැ මේ தත්ත්වය. මොකද ඇයි දැන් සාමාන්‍ය ඉතිරි කිරීම ගිණුම් වලට ලැබෙන පොලි අනුපාතයයි ස්ථාවර ගිණුම් අනුපාතය අතර තිබෙන මේ ગેප් එක හරි අඩුයි. ඒ නිසා මේ කාසයක හොඳ වෙනවා. නමුත් මතක තියාගන්න ඉතුරුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු අතර ඇති වෙන පොලි අනුපාතය වැඩි වෙන්න අර ඉතුරුම් සාමාන්‍යයෙන් මේ කාසවල තිබෙන ප්‍රතිශතය අඩු වෙනවා. ඇයි? මිනිස්සු යනවා දිගු කාලීන තැන්පතු සඳහා. අනිත් එක loan to deposits. දැන් ඒකත් හරි වැදගත්. අපි තැන්පතු අරගෙන අපි කොපමණ ප්‍රමාණයක් දීලා තියෙනවද? loan to deposit සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් ලංකාවේ බැංකුවල 70-80ක් අතර ප්‍රමාණයක් තියෙනවා දැනට. right? දැන් වැඩිපුර ණය දුන්නොත් ද්‍රව්‍යශීලතාවය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ loan to deposit අනිත් පැත්තෙන් තමයි වැඩිපුර තැන්පතු වැඩිපුර ණය දෙන්නත් ඕනේ. right? ඒකත් මතක තියාගන්න. right. එතකොට අපි මේවා තමයි සාමාන්‍යයෙන් වැදගත් බැංකු ශේෂ්ත්‍රයට අදාළ අනුපාත. right? ඊටාත්ම කෙටියෙන්. එතකොට අපි ඊට පස්සේ ඉගෙන ගමු මේක සර්වර් එක ගියාද මොනවාද? නෑ ඉවර නෑ සර්වර් එක මොකක්ද දුන්නාද නෑනේ. හරිද? මේකට සර්වර් මොකක්ද ටිකක් වැටුණා. හරි කමන්නේ. ඉවරයි. ඒ නිසා අපි මං හිතන්නේ ඔයගොල්ලෝට අහන් තේරෙනව නේද? අහන් ඉන්නව නේද? right. හරි. එහෙනම් අපි දැන් මෙතනින් අද පාඩම ඉවර කරමු. අපිට ප්‍රශ්න කතා කරන්න බැරි වුණා. අපි ලබන සුමානේ පටන් ගන්නවා විගණනය. ඊට පස්සේ අපිට තව එක පාඩමයි තියෙන්නේ. ඒ පාඩම තමයි මූල්‍ය වංචා. එතකොට අපිට සුමාන දෙකක් හරි තුනක් හරි අපිට තියෙනවා දීර්ඝ ලෙස ප්‍රශ්න පත්‍ර සහ මොඩල් ක්වෙස්චන් පේපර් එකක් මම දෙන්නම්. ඒ මොඩල් ක්වෙස්චන් පේපර් එක අපි සාකච්ඡා කරමු. එතකොට අපි තව සුමානකින් විතර අපිට පුළුවන් සුමාන දෙකේ ලබන සුමානේ අපි විගණනය කරනවා. ඊළඟ සුමානේ අපි කරනවා මූල්‍ය වංචා. එතකොට අපිට ඒ පොඩි පාඩම්
ඒ වලින් අපිට සිලබස් එක ඉවරයි. එතකොට අපිට සුමාන දෙකක් හරි සුමාන තුනක් හරි අපිට පුළුවන් දීර්ඝ ලෙස මම මොඩල් ක්වෙස්චන් පේපර් එකක් දෙන්න. ඒවා අපි සාකච්ඡා කරමු. රයිට්, මම හිතනවා මේ ප්‍රශ්නේ මේ පාස් වෙන්න එච්චර අමාරු එකක්. එහෙනම් බොහොම ස්තුතියි. අපි ලබන සෙනසුරාදා නැවත හමු.